ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන්, ශ්‍රද්ධා රූපවාහිනිය ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන්, ලක්කිරු ගුවන්විදුලිය එක්ව සමගාමී විකාශයක් විදිහට පින්වත් ඔබේ දෙලව සුවපත්භාවය උදෙසා විකාශනය කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ විවේකී ඉරිදා දවසේ දහවල් සදහම් දේශනාව ආරම්භ කරන්නටයි මේ මොහොතේ අප සෝදානම් වී සිටින්නේ. ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් රට ලෝවාසී බොහෝ දෙනා ලක්ෂ සංඛ්‍යාත සුපින්නතුන් අපිව ශ්‍රවණය කරන බවට අප විශ්වාස කරනවා. ඒ වගේම FM 105.2 FM 105.4 ලකිරු ගුවන්විදුලිය ඔස්සේ රට පුරාම අපිව ශ්‍රවණය කරන ගමන් අපේ වෙබ් අඩවිය ඔස්සේ ලෝකේ පුරාවටමත් මේ සදහම් දායාදය විකාශනය වෙනවා මේ මොහොතේදී. ඉතින් අපත් සමගින් එකතු වෙලා ඉන්න පින්වත් ඔබට අපි ආරාධනා කරනවා මෙත් සිතින් යුතුව හෝරා දෙකකට ආසන්න කාලයක් මේ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ ඔබට මෙනෙහි කර දෙන දහම් දේශනාව සමගින් අපත් සමගින් එකතු වෙලා ඔබේ සුපහන් භාවය උදා කර ගන්නට ජීවිතේට අනේක පින්ඵල එකතු පහදු කර ගන්නට රැඳී ඉන්නට කියලා මේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලිය පින්වත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දහම් දේශනාවයි ආරම්භ කරන්නට අප මෙලෙසින් සෝදානම් වෙන්නේ. අද දවසේ දහවල් සදහම් දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කළේ නවසීලන්තයේ වෙසෙන පින්වත් චමිල දුනුවිල, ඒ වගේම ශාලිකා සෙනවිරත්න යන දෙපළ, ඒ වගේම ඔසඳ දුනුවිල, පුෂ්පා මාලනී, විහංග සමරසිංහ, සුදත් චාමින්ද, වෙල්ගා හෙට්ටිආරච්චි, තිලක් රොඩ්රිගෝ, තිලෝකා අල්විස්, මංජුල කුලරත්න, ප්‍රමුදිතා කුලරත්න, කසුන් සතුන්සා, රවින්දු දිසානායක, විදූෂා දිසානායක, නිරංජන් සහ හංසිකා අත්තනායක යන මහත්ම මහත්මීන් විසින් කියන කාරණාවත් මෙත් සිතින් යුතුව සිහිපත් කර සිටිනවා. පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ වැඩසටහනක් වෙනුවෙන් දහම් දේශනාවක් වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට. ඔබට අපි මතක් කරන්න අපගේ ඇමතුම් අංකයන් 071 232 88 87 071 232 88 87. ඒ වගේම 0112 571 471 0112 571 471 යන ඇමතුම් අංකයන් ඔස්සේ දායකත්වයේ වෙනුවෙන් ඔබට පුළුවන් ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසන්නට කියන කාරණාවත් සිහිපත් කරන්නට කැමැති. අද දවසේ දහවල් සදහම් දේශනාව වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මහමෙවුනාව භාවනාස පුවත්සේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් උතුම් වූ දහම් ආසනයට වැඩම කර සිටිනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් උන්වහන්සේව අපි බොහෝමත්ම ගෞරවයෙන් පාද වන්දනා කරමින් සදහම් දේශනාවට පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. විවේකී ඉරිදා දවසේ අපව ශ්‍රවණය කරන අපව නරඹන ලක්ෂ සංඛ්‍යාත ඔබගේ දෙලව යහපත්භාවයේ සෝපත්භාවයේ උදෙසා මේ විදිහට හැමදාවකම අපි ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් එක් පියවරක් අපි පින්වත් ඔබත් සමගින් එකතු වෙලා මේ විදිහට ඉදිරියට තබන්නටයි සෝදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු තුන් ලෝකයක් අමා මහ නිවනෙන් ඒකාලෝක කළා වූ ඒ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ මෙතන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙනෙහි කර දෙන හැටියට අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සාදු 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 කියන මාත් සමගම නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා
තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මෙම ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනට බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම දාන දායකත්වය එකතු කරන්නේ නවසීලන්තයේ පින්වත් චමිල දුනුවිල සහ ශාලිකා සෙනවිරත්න යන දෙපළ මූලික වෙලා ඒ ඇතුළු සියලු දෙනාගේ දායකත්වයෙන් ඒ අයගේ ධර්ම දාන දායකත්වය නිසා ඔබට තථාගත බුදුරජාණන් වහන්සේ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ ඊතා ගම්භීර වූ ජීවිතාර්ථය ඇති කරන මේ ශ්‍රී සද්ධර්මය ඔබට අහන්න ලැබෙනවා. මේ දේශනාව ආරම්භ කරන්න පෙර මම ඔබට සිහිපත් කරන්නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැසිරීම ගැන අපට කළ අවවාදය. භාග්‍යවතුන් වහන්සේ වදාලා අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. එහි අදහස තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ අජේව කිච්ඡං ආතප්පං. අදාදම තමයි මේ ධර්මයේ හැසිරෙන කටයුත්තට වෙරවීරිය ගත යුත්තේ. අදාදමයි මේ ධර්මයේ හැසිරීමේ කටයුත්තට වෙහෙසිය යුත්තේ. කෝ ජඤ්ඤා මරණං සුවේ. මේ ධර්මයේ මුණ ගැහුණු ජීවිතේ මරණේ ඊළඟ මොහොතේද කියලා කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මහා සේනා ඇති මාරයා සමග අපව මරණයට කැඳවන කෙනා සමග අපි කවුරුත් ගිවිසුම් ගහගෙන නැහැ. අහවල් තප්පරේ අහවල් මොහොත වෙනකන් ඒකාන්ත කොට මම මේක ඉන්නවා කියන. ඊට ඉක්මනින් මේ ජීවිතේ අවසන් වෙනවා. වේගින් අපි ලද ආයුෂය ගෙවි යනවා. අපට ජීවත් වෙන්න කියලා තියෙන්නේ ඊටාම ටික කාලයයි. අච්ඡයන්ති යහෝ රත්ති. රැ වෙනවා දවල් වෙනවා. ජීවිතං උපරුජ්ජති. මේ රැ දවල් ගෙවිමින් සිද්ධ වෙන්නේ අපි ලද ජීවිතේ අවසන් වෙන එකයි. ආයු කීයති මච්ඡානං කුන්නදී බෝධකං. මේ මනුස්ස ජීවිතේ ලද මිනිසාගේ ආයුෂ ප්‍රමාණය අඩු වෙන්නේ වතුර සිඳීගෙන යන දොළපාරක තියෙන වතුර ඩිංගිත්ත වගේ කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා ඒ බඳු ජීවිතයක් ඇති අපට තමයි පින්වතුනි වාසනාව ලැබුණේ. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ජීවිතය අවබෝධ කරගන්න උපකාර වෙන මහා කරුණාවෙන් දේශනා කළ ධර්මය අහන්න. මාද කල්පනා කළේ ඔබට හවස් කාලේ බොහෝම ලස්සන දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාවේ අන්තර්ගතයේ මේ දේශනාව සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගත අංගුත්තර නිකාය කියන පොත් වහන්සේගේ අට්ඨක නිපාතේ මේ දේශනාවේ නම ආජඤ්‍ය සූත්‍රය. මේ දේශනාවේ නම ආජඤ්‍ය. ආජඤ්‍ය කියලා කියන්නේ මේ දේශනාවට ආජඤ්‍ය කියලා යෙදුනේ ආජානීය අශ්වයාව උපමා කරගෙනයි මේ දේශනාව. අපි ගොඩාක් දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරද්දී උපමා ගන්නවා. ඒ උපමාව භාග්‍යතුන් වහන්සේ අරගන්නේ කාරණේ වඩාත් පැහැදිලි කිරීම පිණිස. එතකොට මෙහි මේ කාරණේ පහදන්න බුදුරජාණන් වහන්සේ ගන්න උපමාව ආජානීය අශ්වයෙක්ව මේ දේශනාවේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම වදාලා. අට්ඨහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ. මහණෙනි, යම්කිසි අස්සයෙකුට රජුට
අයිති යම්කිසි අශ්වයෙකුට ඒ සොඳුරු අශ්වයා ළඟ තියෙනවා නම් අංග 8ක්. ඒ අංග 8න් සමන්විත ආජානීය අශ්වයාව මෙන්න මෙහෙම කියන්න පුළුවන්. රාජා රහෝ මේ අශ්වයා නම් රජුට සුදුසුයි. රාජ භුග්ගෝ මේ අශ්වයා නම් රජුගේ පරිහරණයට සුදුසුයි. රඤ්ඤෝ අංගන්තේව සංඛං ගච්ඡති. රජුගේ රාජකීය අංගයක් කියන ගණයට මේ අශ්වයා සුදුසුයි කියලා කියන්න පුළුවන්. ඒ අශ්වයා ගාව අංග 8ක්. විශේෂ කුසලතා 8ක්. ස්වභාවයන් 8ක් තියෙනවා නම්. එතකොට මේ සාමාන්‍යයෙන් ඉන්න දිනෝදාහක් ලක්ෂ සංඛ්‍යාත අශ්වයෝ තලේ යම්කිසි විශේෂ අශ්වයෙක් ළඟ තියෙනවා නම් අංග 8ක්. ඒ අංග 8 තිබීම හේතුවෙන් ඒ අශ්වයා රජෙකුට සුදුසු වෙනවා. ඒ අශ්වයා රාජකීය පරිහාරීය භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒ අශ්වයා රජුගේම අංගයක් කියන තැනට යනවා. එතකොට ඒ අශ්වයා විශේෂ උනේ ඒ අශ්වයා ගාව තියෙන අර විශේෂ අංග 8 නිසා. මොනවද මේ අංග 8? බුදුරජාණන් වහන්සේ වදාලා ඉද බික්කවේ රඤ්ඤෝ භද්‍රෝ වස්සාජානීයෝ උබතෝ සුජාතෝ හෝති මාතිතෝච පිතිතෝච. මහණෙනි පළවෙනි අංගේ තමයි මේ රජුගේ භද්‍ර වූ, භද්‍ර කියලා කිව්වේ සුන්දර. සුන්දර ආජානී අශ්වයා උබතෝ සුජාත. දෙපැත්තෙන්ම පිරිසිදු උපතක් තියෙන එකෙක්. අම්මගේ පැත්තෙමුත් පිරිසිදුයි, තාත්තගේ පැත්තෙමුත් පිරිසිදුයි. එතකොට පින්වතුනේ ඔය අශ්වයෝ ගැන කතාවේදී අපිට ලොකු දැනුමක් නැහැ අශ්වයෝ ගැන කතාව. මොකද මේ කාලේ අශ්වයා කියන සතා එහෙම මහා ලොකුට මනුස්සයෙක්ගේ පරිහරණයට නොගෙනෙන නිසා. නමුත් ඒ කාලේ අශ්වයා කියන සතා යුද්ධයට පාවිච්චි වෙච්චි, ඊළඟට සියලු කටයුතු වලදී මූලික වෙච්ච සතෙක් නේ. ඔය අශ්වයෝ තලේ ඉඳලා තියෙනවා වල් අශ්වයෝ කියලා කොටසක්. ඊළඟට ඔය අශ්වයෝ තලේ ඉඳලා තියෙනවා ටිකක් උසස් කුලේ. ඒ අයට කියනවා ආජානීය. එතකොට මේ දේශනාව පුරා කතා කරන්නේ ආජානීය අශ්වයා ගැන. මේ ආජානීය අශ්වයාගේ පළවෙනි අංගෙ වෙන්න ඕන කියනවා උබතෝ සුජාත. අම්මගේ පැත්තෙමුත් ඌ ආජානීය පරම්පරාවකින් එන්න ඕන. තාත්තගේ පැත්තෙමුත් ආජානීය පරපුරකින් එන්න ඕන. ඒ කියන්නේ මේ වල් අශ්වයෝ කුල හීන අශ්වයෝ කලවම් වෙච්ච එකෙක් නෙමෙයි මේ අශ්වයා. බොහොම පිරිසිදු මව්පිය දෙපාර්ශවයෙන්ම ආජානීය පරපුරකින් එන එකෙක්. යස්සායන් දිසායන් අඤ්ඤේපි භද්‍රා අස්සාජානීය ජායන්තස්ස තස්ස දිසායන් ජාතු හෝති. යම් පැත්තක යම් ප්‍රදේශයක ආජානීය කියන සොඳුරු අශ්වය උපදිනවද මේ අශ්වයත් උපන්නේ අන්න එහෙනම්. ඒක තමයි පළවෙනි අංගය. උගේ උපත. උගේ ජන්මය බොහොම පිරිසිදු එකක් වෙන්න ඕන. ඒ තමයි රජෙකුට සුදුසු වෙන්න පළවෙනි අංගය අශ්වයෙකුට තියෙන්න ඕන. දෙවෙනි එක යංකෝ 50 භෝජනං දෙන්ති අල්ලංවා සුක්ඛංවා තං සක්කච්ඡං ඒව පරිබුඤ්ජති. මේ අශ්වයාට යමක් කණ්ඩ දෙනවා නම් කෑමට, ඒ කෑමට දෙන දේ ප්‍රණීත එකක් වෙන්න පුළුවන්, නීරස එකක් වෙන්න පුළුවන්. මේ අශ්වයා සකස් කරලමයි කියනවා අනුභව කරන්නේ. සකස් කරලා අනුභව කරනවා කියලා කිව්වේ මේක මේ විසුරුවාගෙන කන එකෙක් නෙමෙයි. බොහොම පිළිවෙලකට රසවත් එකක් දුන්නත් නීරස එකක් දුන්නත් පැත්තක ඉඳලා බොහොම පිළිවෙලට කනවා. ඒකත් මේ අශ්වයා ගාව තියෙන බොහොම වැදගත් ගුණයක්. ඒ තමයි දෙවෙනි අංගය. අවිකිරන්තු ජේගුච්චි හෝති උච්චාරං වා පස්සාවං වා අබිනිසීදිතුං වා අබිනිපජ්ජිතුං වා. අශ්වයාගේ තුන්වෙනි අංගය තමයි කියනවා ආජානීය අශ්වයා ළඟ තියෙන මේ අශ්වයා යම් තැනක මල මූත්‍රා පහ කරනවාද එතන වාසය කරන්න පිළිකුලයි කියනවා. සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙන ඔය නීච ගණයේ සත්තු එතනම මූත්‍රා කරගෙන එතනම මල පහ කරගෙන මූත්‍රා මල පහ ගොඩේ ලගිනවා. ඒ જાතිය නෙමෙයි මෙයා. මෙයා බොහෝම පිරිසිදු සතෙක්. යම් තැනක මල මූත්‍රා පහ කරනවාද ඒ ප්‍රදේශයේ පවා මෙයා පිළිකුල් කරනවා. ආන්න ඒක එයා ගාව තියෙන බොහොම ලස්සන ගුණයක්.
රජෙකුගේ අංගයක් කියන ගණයට ගන්නට. ඒ තමයි අශ්වයාගේ තුන්වෙනි අංගය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සෝරතෝ හෝති සුඛ සංවාසෝ න අඤ්ඤේ අස්සේ උබ්බේජේත. මේ අශ්වයාගාව තියෙන ඊළඟ අංගය තමයි මේක බොහෝම කීකරු එකෙක්. සුඛ සංවාස ඇසුරට හරි ලේසි. ඒ කියන්නේ එකට අශ්වයෝ පිරිස දැම්මට පස්සේ ඒ එකට ඉන්න අශ්වයොත් එක්ක මෙයා බොහොම සැපසේ ඉන්නවා. අනිත් අශ්වයන්ට කරදරයක් නැහැ. අනිත් අශ්වයන්ව වෙහෙසවන චරිතයක් නෙමෙයි කියනවා මේ අශ්වයා. ඒක තමයි රාජකීය අංගය උගේ තියෙන. ඒ තමයි 4. යානිකෝ 50 හොන්ති සාඨියානි කෝඨියානි චිම්බෙහියානි වංකෙයානි තානි යතා භූතස්ස සාරතිස්ස ආවීකත්තා හෝති. ඔන්න බලන්න අශ්වයාගාවක් තියෙන ස්වභාවය. රාජකුට සුදුසු හොඳ සොඳුරු අශ්වයාගේ ස්වභාවය තමයි කියනවා තමන් ගාව තියෙනවා නම් යම් ඇදයක්. තමන් ගාව තියෙනවා නම් යම් දුර්වලකමක්. තමන් ගාව තියෙනවා නම් යම් කපටි බවක්. මේ හැම දෙයක්ම තමන්ව দমনය කරන අස්ස ධම්මසාරති. එහෙම නැත්නම් අශ්වය බලා ගන්න කෙනාට ඒ අශ්වය සම්පූර්ණ ප්‍රකට කරනවා කියනවා. ඌ හංගගෙන ඉන්න එක නෙමෙයි. අවංකව තමන්ගේ ස්වභාවය තමාව দমনය කරන කෙනාට ඌ ප්‍රකට කරනවා. ආන්න ඒකත් අශ්වයා ළඟ තියෙන බොහොම වටිනා ගුණයක්. ඒ ගුණය නිසා ඌ රජුගේ පරිහාරීය භණ්ඩයක් කියන වටිනා තැනට යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා තේසමස්ස සාරති එතකොට එහෙම ප්‍රකට කරාට පස්සේ අර ආශ්‍රය দমনය කරන කෙනාට හරි ලේසි කියනවා. ඌව দমনය කරන්නට. ඇයි ඌ තමන්ගේ ඇදගති, තමන්ගේ වංක ගති ඔක්කොම ප්‍රකට කරන නිසා. ඒ තමයි ඌ ගාව තියෙන ඊළඟ ගුණය. ඊළඟට බොහොම ලස්සන එකක් කියනවා භාග්‍යතුන් වහන්සේ. කාමඤ්ඤෝ අස්සා වහන්තුවා මාවා අහමෙත්ත වහිස්සාමීති චිත්තං උප්පාදේති. මේ අශ්වයන්ව යම් කිසි වැඩ කටයුතු කරගන්නට ඔය රජවරු මේ අශ්වයව අනිත් අශ්වයොත් එක්ක එකට බඳිනවා. එහෙම නැත්නම් අනිත් අශ්වයොත් එක්ක එකට යම් කටයුත්තකට යොදවනවා. එතකොට අශ්වය 100ක් 200ක් එක්ක මේ අශ්වයත් ඉන්නවා. යම් අශ්වයක ආජානීය නම් උගේ තියෙන ස්වභාවය මේක කියනවා. ඌ 100ක් එක්ක බැඳලා පස්සේ යම් කටයුත්තකට අපි හිතමු ලොකු බරක් අදින්න මේ අශ්වයව බැඳලා ඉන්නේ කියලා. මේ අශ්වය හිතක් උපදිනවා කියනවා. අනිත් එවුන් 99ම ඇද්දත් එකයි මට නැතත් එකයි. මම මේ බර අදිනවා. ආන් ඒක අශ්වයා ගාව තියෙන බොහොම ලස්සන ගතියක් කියනවා. අනිත් අශ්වයෝ මේක කළත් එකයි නොකළත් එකයි මම නම් කරනවා කියන හිත. ඒ හිත තියෙන්නේ රජුට සුදුසු වූ සොඳුරු ආජානී අශ්වයා ළඟ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඊළඟ අංගේ තමයි ගච්ඡන්තෝ කෝපන උජු මග්ගේ නේව ගච්ඡති. මේ අශ්වයාගේ ස්වභාවය තමයි කියනවා කෙලින් වැඩ යනවා නම් යන්නේ කෙලින් පාරේ කියනවා. ඇද කුද ගති නැහැ කියනවා මේ අශ්වයාට. ආන් ඒකත් ඒ අශ්වයා ළඟ තියෙන බොහොම සොඳුරු ගතියක්. තාමවා හෝති යාව ජීවිත මරණ පරියාදානා තාමං උපදංසේතා. මේ අශ්වයා ළඟ තියෙන ඊළඟ ගුණය තමයි ඔහුට තියෙන වීරිය. සාමාන්‍යයෙන් අශ්වයෝ ඒ කාලේ ගත්තේ මූලික වශයෙන් රජුගේ අංගයක් කියන අශ්වයා ගත්තට පස්සේ පින්වතුනේ ඒ රජුගේ අශ්වයාට කියනවනේ මේ මංගල අශ්වයා කියලා. රජුගේ ගමන් බිමන් යන්නේ ඒ මංගල අශ්වයාගේ උඩ. එතකොට මේ අශ්වයා බොහොම වීරියවන්ත එකෙක් වෙන්න ඕන. රජ්ජුරුව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් අතහරින එකෙක්. මේ අශ්වයාගේ ඒ ගුණේ තියෙනවා කියනවා. තමන්ට යම් කටයුත්තක් පැවරුණා නම් ඒ කටයුත්ත ජීවිතයේ මරණේ මේ ජීවිතේ අත්හැරලා දාලා කොච්චර මරණාසන්න අත්දැකීමකට උනත් මුහුණ දෙනවා කියනවා. ඒ තරම් වීරියවන්තයි ඒ අශ්වයා. ඕන ඔය ටික තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ අශ්වයා ගාව තියෙන ලක්ෂණ. ඉමේහි කෝ භික්කවේ අට්ඨහි අංගේහි සමන්නාගතෝ
රාඤ්ඤෝ භද්‍රෝ අස්සාජානියෝ. මහණෙනි ඕන් ඔය අංග 8 තියෙනවා නම් යම් අශ්වයෙක් ළඟ ඒ අශ්වයා බොහොම සොඳුරු අශ්වයෙක්. ඒ අශ්වයා රජුට සුදුසුයි. රජුගේ පරිහරණයට සුදුසුයි. ඔය අංග 8 තියෙනවා නම් ඌ රාජ පරිහාරික භාණ්ඩයක් කියන තැනට යනවා කියනවා. රජුගේ අංගයක් කියන තැනට යනවා කියනවා. බලන්න එතකොට මේ අශ්වයා විශේෂුනේ පිංගුතුනේ මේ සාමාන්‍යයෙන් ඉන්න කෝටි සංඛ්‍යාත අශ්වයෝ තලේ ඒ කෝටි සංඛ්‍යාත අශ්වයෝ ළඟ නැති බොහොම ලස්සන ගති ටිකක් මේ අශ්වයා ළඟ තිබුණා. ඒ ගති ගුණ ටිකෙන් තමයි මේ අශ්වයා රජුට සුදුස්සෙක් බවට පත් උනේ. ওই කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහොම ලස්සන ධර්මයක් කියලා දෙන්න. බලන්න භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් මේ ධර්මය සමහරට අපිට ටිකක් මේ අශ්වයා ගැන කියන කතාව දුරස් වගේ දැනෙන්න පුළුවන්. මොකද අපි අශ්වයත් එක්ක කටයුතු කිරීමක් ගනුදෙනුවක් නැති නිසා. නමුත් මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එකල මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර විට බුදුරජාණන් වහන්සේගේ ශාසනය සිවුරු දරාගත්තේ රාජකීය කුමාරවරු. අශ්වයත් එක්ක එකට කටයුතු කරපු අශ්වයෝ පිට නැගිලා යුද වෙදිච්ච අය. ඒතර ඒගොල්ලන්ට මේ කාරණේ හරි සමීපයි. ඒගොල්ලන්ට හරියට දැනෙනවා මේ කිව්ව දේ මේ ඇත්ත නෙමේ જાති අශ්වයෙක් ඉන්නවා නම් ඌ නියම අශ්වයෙක් නේ කියලා දැනෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ සිහිපත් කරලා ඒ කාරණේ තුල පැහැදිලි බව ඇති කරලා ඊළඟට තමයි ධර්මයේ වදාළේ. ඒව මේවකෝ භික්කවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු. මහණෙනි ඔන්න ඔය විදිහමයි මේ ශාසනයේ සිවුරු දරා ගන්න යම් භික්ෂුවක් ගාව අංග 8ක් තියෙනවා නම් ඒ භික්ෂුව ආහුනේයෝ හෝති. ආහුනේය කෙනෙක් වෙනවා. ආහුනේය කියලා කිව්වේ ඒ භික්ෂුව කොච්චර ගුණ සම්පන්නෙක් බවට පත් වෙනවද කියන්නේ ඒ භික්ෂුවට දුර ඉඳලා උනත් දන් ගෙනලා පිළිගන්නන්ට සුදුස්සෙක් බවට පත් වෙනවා. පාහුනේයෝ හෝති. ඒ භික්ෂුව ආගන්තුක සත්කාරයට සුදුස්සෙක් බවට පත් වෙනවා. දක්ඛිනේයෝ හෝති. ඒ භික්ෂුව පින්සලකා දම්පුදන්ට සුදුස්සෙක් බවට පත් වෙනවා. අංජලි කරණීයෝ හෝති. ඒ භික්ෂුව දෑත් ඇදිලි බැඳ වන්දනා කරන්නට සුදුස්සෙක් බවට පත් වෙනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ ලෝකයට අනුත්තර පින්කෙතක් බවට පත් වෙනවා. ඒ භික්ෂුව අංග 8ක් ඔහු ළඟ තියෙනවා නම්. ඒකේ අදහස තමයි මේ අංග 8 කෙනෙක් ගාව තියෙනවා නම් මේ දුර්ලභ බුද්ධ ශාසනේ ශාසන දායාදයට හිමිකාරයෙක් බවට පත් වෙනවා මේ භික්ෂුව. ඔහු ගාවේ අංග 8 තියෙනවා නම්. එහෙමනම් පින්වතුනි මේක භික්ෂුවකට විතරක්ම අදාළ එකක්ද? නෑ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අපි කියනවා සිව්වණක් පිරිස. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එහෙමනම් භික්ෂුවක් ළඟ විතරක් නෙවෙයි. උපාසක උපාසිකාවක් ළඟ වේවා මේ අංග 8 තියෙනවා නම් මේ ඉස්සරහට අපි ඉගෙන ගන්න ගුණධර්ම 8 තියෙනවා නම් ඒ ගුණධර්ම 8න් සමන්විත කෙනා ඒකාන්ත වශයෙන් මේ සම්බුද්ධ ශාසනේ ශාසන දායාදයට ශාසනයේ පිළිසරණට හිමිකාරයෙක් බවට පත් වෙනවා. එනිසා ශාසන පිළිසරණ ලබනවා කියන එක මේ මනුෂ්‍ය ජීවිතය ඉතා දුර්ලභ වුණ ගැහෙන එකක්. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක භික්ෂූන්ට දේශනා කරනවා මෙහිම මහණෙනි මේ මහා සාගරේ මේ සිව් මහා සමුද්‍රයේ සමුද්‍ර පතූලට වෙන්න ඉන්නවා කැස් බෑවෙක්. මේ කැස් බෑවාට පේන්නේ එක ඇහැයි. එක ඇහැක් උගේ අන්ධ වෙලා. එක ඇහැක් පේන නිසා එක ඇහැක් අන්ධ නිසා මේ කැස් බෑවට කියනවා කානෝ කච්චප කන කැස් බෑවා කියලා. මේ කන කැස් බෑවා උගේ සිරිතක් අවුරුදු 100කට එක වතාවක් මූ වතුරෙන් උඩට ඇවිල්ලා මේ අහස බලලා ආයේ මහා සයුරේ පතු උඩටම කිමිදෙනවා. ওই කාලේ මිනිස්සෙක් දිරාපු වියගහක් මේ මහා සයුරට විසික් කරලා මේ වියගහේ තියෙන බොහොම පුංචි විය සිදුරක් මේ මහා සමුද්‍රයට විසිකරපු වියගහ
සමුද්‍රයේ රළගෙඩි වලට මේ අතරට පැද්දෙමින් මේ සමුද්‍රයේ මැද උහි මේ වියගහ පාවි තියෙනවා. අවුරුදු 100කට වතාවක් උඩට එන කැස්බෑවා ඕන්න එදා උඩට එනවා. උඩට ඇවිල්ලා මූ අහස දිහා බලන්න ලැහැත් වෙනකොටම අර වතුරේ පාවෙමින් තිබුණු වියගහසේ වියසිදුරත් ගානට මුගේ ඇසට සෙට් වෙනවා. ඒකල මේ කන කැස්බෑවා වියසිදුර ඇතුලින් අහස බලනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අහුව මහණෙනි ඒක සිද්ධ වෙයිද? අර ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි අදිච්ච මිදම් බන්තේ ස්වාමීනි බොහෝම කලාතුරකින් වෙන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවං අදිච්ච මිදම් භික්කවේ මනුස්ස සත්තං ලද්දං. මහණෙනි කන කැස් බෑවා වියසිතුරෙන් අහස බලනවටත් වඩා ඊටාම දුර්ලභවයි ඔබට මනුස්ස ජීවිතය ලැබුණේ. ඒවං අදිච්ච මිදං තථාගතෝ ලෝකේ uppannෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ වගේ ඊටා දුර්ලභයි මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. එහෙනම් පින්වතුනි අපට දුර්ලභ මනුස්ස ජීවිතය ලැබිලාද? මනුස්ස ජීවිතයට වඩා තව අතිශයින්ම දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිලා. මේ බුද්ධ ශාසනය ඇතුලේ ලද මනුස්ස ජීවිතේ ශාසනය තුල පිළිසරණක් හදා ගන්නට නම් එහෙම කෙනෙක් කැමති නම් ඒ කෙනාට අද අපි මේ කියා දෙන ගුණධර්මات තියෙන්න ඕන. ඒ නිසා මේ ගුණධර්මات හොඳට අහගන්න. අහගෙන මේ ගුණධර්මات මම උපදව ගන්නවා කියන හිත දැන් මේ බණ අහන්න කලින් ඔබ හිතේ ඇති කරගන්න. ඇති කරගෙන මේ ගුණධර්මات හොඳට ධාරණය කරගෙන ඒ උපද්ද ගන්න අපි මහන්සි වෙන්න ඕන. මොකද්ද මේ ගුණධර්මات? බුදුරජාණන් වහන්සේ වදාලා ඉද බික්ඛවේ භික්ඛු සීලවා හෝති පාති මොක්ඛ සංවර සංවුතෝ විහෙරති. මහණෙනි මෙහිලා භික්ෂුව හොඳ සීලවන්තයෙක් බවට පත් වෙනවා. නිවන පිණිස හේතු වෙන යම් සිල්පද තියෙනවා නම් ඒ සිල්පදවල හොඳට සංවර වෙනවා. ආචාර ගෝචර සම්පන්නෝ එයාගේ ඇවතුම් පැවතුම් පවා බොහොම හොඳට සංවර කරගන්නවා. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු. අනුමාත්‍ර වැරදි පවා භය දැක තමන් සමාදන් වෙච්ච සිල්පදවල සංවර වෙනවා. මෙන්න මේක තමයි ඔහු ගාව තියෙන පළවෙනි ගුණය. මොකක්ද එතකොට මේ ශාසනයේ පිළිසරණක් අපි ලබනවා නම් අපි ගාව තියෙන්න ඕන පළවෙනි ගුණය සීලය. සීලවන්ත බව. ඊතා කුඩා වරදී පවා බිය දකිමින් හික්මෙන බව. මේන්න මේක තියෙනවා නම් ඊතාම කුඩා වරදක පවා බිය දෙක හික්මෙන ස්වභාවය කෙනෙක් ගාව තියෙනවා නම් එයා මේ ශාසනය පිළිසරණට සුදුසෙක්. මේ සම්බුද්ධ ශාසනය පිළිසරණට කෙනෙක් සුදුසු වෙන්න නම් ඔහු ළඟ තියෙන්න ඕන සීලයට කැමති බව. සීලයට ගරු කරන බව. සීල ගෞරවය. තමන් සමාදන් වෙච්ච සිල්පද ඊතා කුඩා වරදක්වත් සිද්ධ වෙන්න නොදී පළුද්දක් වෙන්න නොදී ආරක්ෂා කර ගන්නට තරම් පෞරුෂයක් තිබෙන බව. මෙන්න මේක තියෙනවා නම් ඔහු අර හරියට මේ ආජානීය අශ්වය වගේ. ආජානීය අශ්වයාගේ පළවෙනි කාරණේ උනේ ඌ හොඳ සුජාත උපතක් තියෙනවා කියන එකනේ. සම්බුද්ධ ශාසනය ඇතුලේ මේ ගුණධර්ම පුරන උතුම් ශාසනයේ උපන්නා බවට පත් වෙන්නේ කෙනෙක් ගාව සීලය තියෙනවා නම්. සීලෝ මහරහතන් වහන්සේ තේරගතාවල කියනවා සියලු ගුණධර්ම වලට සීලය මව බඳුය. සීලය කියලා කියන්නේ සියලු ගුණධර්ම වලට අම්මා වගේ. ඒකේ අදහස මොකද්ද පින්වතුනි? අම්මා තමයි මේ ලෝකයට දරුවන් බිහි කරන්නේ. අම්මා නොසිටියා නම් මේ ලෝකේ දරුවෝ නැත. අම්මා සිටීම නිසා අම්මාගේ කුසින් දරුවෝ බිහි වෙනවා. සීලය කියන්නේ ගුණධර්ම නැවති දරුවන් වදන මෑණියන් බඳුය. සීලය කියන එක නැත්තම් ඔහුගේ ජීවිතය තුළ ගුණධර්ම බිහි වෙනවා කියලා එක සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්න බැරි දෙයක්. ආන්නේ නිසා පළවෙනි කාරණය තමයි
ඊතා කුඩා වරදී පවා බය දැක දැක තමන් සමාදන් වුණ සිල්පදවල හික්මීමේ දක්ෂකම, මේ දක්ෂකම අපි අපේ ජීවිතේ ඇති කර ගන්න ඕන. සීලය ගැන ලොකු ගෞරවයක්. සීල ගෞරවයෙන් ධර්ම මාර්ගයේ මේ හික්මෙනවා නම් යම් කිසි කෙනෙක්, ඒ සීල ගෞරවයෙන් යුක්ත පිරිසට දෙවියෝ පවා උපකාර කරනවා. දෙක අවස්ථාවක තියෙනවා වනාන්තරයේ හිටිය එක භික්ෂුවක්. මේ භික්ෂුන් වහන්සේ බොහෝම සීලවන්තයි. මේ සීලවන්ත ස්වාමීන් වහන්සේ දවසක් වනාන්තරයේ උන්වහන්සේ වැඩ ඉන්නකොට ඔන්න උදෑසනින්ම අවදි වෙලා නැසෙ ගමන්ට පිණ්ඩපාතේ වඩින්ට මේ ගම්මානේ තිබිලා තියෙන පුංචි වැවක්. මේ වැව් පිටියට වැඩියා මූණ හොද ගන්නට. උන්වහන්සේ මුව දෝවණය කරනකොට උන්වහන්සේ දැක්කා මේ සාමාන්‍යයෙන් අඩියක් හමාරක් දුරින් බොහොම ලස්සන නෙළුම් මලක් පිපිලා. මේ නෙළුම් මල දැක්ක ගමන් උදේ පාන්දර බොහොම ලස්සනට මේක පිපිලා දැක්ක ගමන් මේ භික්ෂුවට හිතේ සතුටක් උපන්නා. මේ භික්ෂුව ටිකක් වතුරට බැහැලා අර නෙළුම් මල මෙහිම නටුවෙන් අල්ලලා මල සුවඳ හිම්බා. මේ සුවඳ ඉබිනකොට එතන රුක්ෂ දේවතාවක් ඉඳලා තියෙනවා ඒ ළඟ ගහක. මේ රුක්ෂ දෙවියා අර භික්ෂුවට එකපාර කිව්වා මේ දැන් ගහෙන් ඇහෙනවා හඬක්. සුවඳ හොරකම් කළා කියලා කිව්වා. එතකොට අර භික්ෂුව මේ දෙවියාට කියනවා අනේ පින්වත් දෙවිය මම මේ මල කඩාගෙන යන්නේ නැහැ. මේ මල මං මේ පොඩි කරන්නේත් නැහැ. මේ මලට මං කිසි හිංසාවක් කරන්නේත් නැහැ. මං සුවඳ බැලුවා විතරයි. මගේ වෙන වෙච්ච වැරද්දක් නැහැ කිව්වා. එතකොට ඒ දෙවියා පුදුම ලස්සන කතාවක් කිව්වා. ඒ දෙවිය කියනවා භික්ෂුව අපි මේ කිරි අම්මාවරුන්ගේ ඇඳුම් වල කුණු හොදනවා වගේ වැඩ අපි කරන්නේ නැහැ කිව්වා. කිරි අම්මාවරුන්ගේ ඇඳුම් වල කුණු හොදනවා කිව්වේ පින්වතුනි කිරි අම්මාවරු කියලා කියන්නේ මේ උපන්න අලුත් දරු පැටව බලා ගන්න ගෑනු අයනේ. ඒ අයගේ ඇඳුම් වල කොයි වෙලේත් ජරාව තියෙනවා. ඇයි අර පොඩි උන් මේ මූත්‍ර කරන්නේත් ඒ අයගේ ඇඟේ. මල පහ කරන්නේත් ඒ අයගේ ඇඟේ. ඒ පොඩි උන්ට වමන ගියොත් එහෙම ඒ වමන යන්නේත් ඒ ඇඟේ. කිරි අම්මාවරු හැමතිස්සෙම ඇඟේ කිලිටි ගාගෙන ඉන්නේ. ඒ බඳු අයගේ කුණු හොදන්න අපි යන්නේ නැහැ කිව්වා. ඒ බඳු ජීවිත තියෙන අයගේ. හැබැයි භික්ෂුව ඔබට තියෙන්නේ නිර්මල සීලයක්. ඔබේ සීලේ කිසි පළුද්දක් නැහැ. සුදෝවන් සංඛ්‍යක් වගේ ඔබේ සීලේ පිරිසිදුයි. ඒ බඳු පාරිශුද්ධ ජීවිතයට ඔය සුවඳ ටික හොරකම් කරන එකත් ලොකුවට පේනවා කිව්වා. එතකොට මේ භික්ෂුවට හරි සතුටක් උපන්නා. මේ පින්වතුනි මේව අහලා හිත පහදව ගන්න මේ සම්බුද්ධ ශාසනයේ එහෙම උත්තමිය වැඩ හිටියා. එතකොට ඒ භික්ෂුව මේ දෙවියාට කියනවා දෙවිය ඔයා මට ගොඩාක් උදව් කළා. මගෙන් වෙන්න ගියපු මේ පුංචි දේ පවා ඔයා මට පහදලා දුන්නා. දෙවිය අදින් පස්සෙත් මගේ වැරද්දක් දැක්කොත් එහෙම මට අනිවාර්යෙන් කියන්න කිව්වා. එතකොට මේ දෙවියා කියනවා හා භික්ෂුව මං ඔබගේ දාසය නෙවෙයි. මං ඔබගේ මෙහෙකාරයත් නොවේ. තමන්ම තමයි තමන්ගේ අඩුපාඩුව හොයාගත යුත්තේ. මම ඔහෙට දාසකම් කරන කෙනෙක් නෙමෙයි කිව්වා. එතකොට භික්ෂුවට ලොකු සංවේගයක් හටගත්තා. ඒ සංවේගයෙන්ම ඒ දෙවියා විසින් ඇති කරපු සංවේගයෙන්ම එදා උදේනේ මේ සිද්ධිය වුණේ. එදා හවස් වෙන්න කලින් ඒ භික්ෂුව සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ ඵල ලබනවා නම් සීලය කියන්නේ ප්‍රධාන එකක් කියලා කිව්වේ මා ඒ නිසා. දැන් බලන්න මේ භික්ෂුව ගාව හොඳ පිරිසුදු සීලයක් තිබ්බ නිසා ඒ සීලේ යුතු භික්ෂුව නොබෝ කලකින්ම සකල කෙලෙසුන් නැසා රහතන් වහන්සේ බවට පත් වුණා. සීලය කියලා කියන්නේ මේ වගේ ආශ්චර්යවත් එකක්. අසිරිමත් ගුණයක් සීලය කියන්නේ. සමහර විට මේ වගේ යුගයක බොහෝ අධර්මවාදීන් විසින් මේ සීලය හැලු කරලා කතා කරනවා. ඔබ ඒ ලාමක මිනිසුන්ගේ කතාවලට අහු වෙන්න එපා. සීලය කියලා කියන්නේ උතුම් එකක්. දෙවිවරු පවා සාදුකාර පවත්වන එකක්. එක අවස්ථාවක අපගේ දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු ගමනක් යන්න කලින් මාතලි රතාචාර්යයට කියනවා මාතලි රතේ ලැහැත්ති කරන්න
ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් මාතුලි මේ රතේ සරසලා ලැහැත්ති කරලා සක්දෙවිඳුට දැන්නුවා දේවේන්ද්‍රය දැන් රතේ ලැහැත්ති කියලා. මේ රතේට නගින්න පෙර සක්දෙවිඳු රතේ ළඟට ඇවිල්ලා හතර පැත්තට වැඳ කියනවා. එතකොට මාතුලි කියන රතාචාර්ය අහනවා දේවේන්ද්‍රය ඔබ තමයි දෙදෙව් ලෝකාධිපති. මේ චාතුම් මහරජකේ තව්තිසාවෙත් දෙවිවරු වඳින්නේ ඔබට. මිනිස්සු වඳින්නේ ඔබට. එහෙව් ඔබ මේ කාටද වඳින්නේ? එතකොට සක්දිවිඳු කියනවා මාතලි මේ මනුස්ස ලෝකේ ඉන්නවා සීලවන්ත උපාසකයෝ. මේ මනුස්ස ලෝකේ ඉන්නවා සීලවන්ත උපාසිකාවෝ. හතර පොයට සිල් ගන්න අය. සමාදන් වෙච්ච සිල්පද ආදරෙන් ගෞරවයෙන් රකින්න අය. මාගේ වන්දනාව ඒ උත්තමයන්ටයි කියලා සක්දිවිඳු කිව්වේ. ඒ නිසා දෙවියන්ගේ පවා වැඳුම් ලැබෙන්නේ. දැන් මේ සාමාන්‍ය සමාජය තුළ අපි හිතමු කෙනෙක් ඉහළට ඉගෙනගෙන මේ මහා උපාධිධාරියෙක් බවට පත් වුණා කියලා. ඒ උපාධිධාරියට දෙවියෝ වඳීද? අපි හිතමු මහා උගතෙක් වුණා කියලා. ඒ උගතාට දෙවියෝ වඳීද? අපි හිතමු මහා ප්‍රසිද්ධ කෙනෙක් වුණා කියලා. ඒ ප්‍රසිද්ධියට දෙවියෝ වඳීද? හැබැයි යම් කෙනෙක් පිරිසිදු සීලයකින් යුක්ත නම් ඒ සීලවන්තයාට දෙවියෝ පවා සාදුකාර පවත්වනවා. ඒ නිසා පළවෙනි අංගය මොකද්ද? සීලය. ඒ සීලය තියෙනවා නම් ඔබ සම්බුද්ධ ශාසනය තුළ ඵල ලබන ජීවිතයකට සුදුසුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යංකෝ 50 භෝජනං දෙන්ති ලෝකං වා පනීතං වා තං සක්කච්ඡං යේව පරිබුඤ්ජති අවිහංජමානෝ. භික්ෂුවගේ ස්වභාවය කියනවා භික්ෂුව පිණ්ඩපාතේ වඩිනකොට මේ පාත්‍රය අරගෙන ඒ පාත්‍රයට ලැබෙන්නේ ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන්. ඒ පාත්‍රයට ලැබෙන්නේ ඉතා රළු පිණ්ඩපාතයක් වෙන්න පුළුවන්. ප්‍රණීත එකක් ලැබුණත් රළු එකක් ලැබුණත් ඔහු එය සකස් කොටම වළඳන්නේ වෙයි. මේ භික්ෂූන්ගේ පිණ්ඩපාතේ වැඩීම ගැන මේ දේශනාවේ තියෙන බොහෝම ලස්සන ගාථාවක්. යථාපි භමරෝ පුප්පං වන්න ගන්ධං අහිටයං ඵලේති රස මාදාය එවං ගාමේ මුනිචරේ. බඹරික් යථාපි භමරෝ පුප්පං බඹරික් රොන් හොයාගෙන මලක් කරා පියඹාගෙන ගිහිල්ලා ඒ මලේ වහලා ඌ ඒ මලේ වර්ණේ නසන්නේ නැතුව සුවඳ නසන්නේ නැසුව රොන් චුට්ටක් විතරක් අරන් එනවා. මලට කිසි හානියක් නොකර. ආන් ඒ වගේ භික්ෂුව පිණ්ඩපාතේ වඩින්නේ මේ ජනයාව වෙහෙසන්න නෙමෙයි. භික්ෂුව පිණ්ඩපාතේ වඩින්නේ මේ ජනයාට ඒ බොහෝ කල යහපත පිණිස හිතසුව පිණිස හේතු වෙන නිසා. රසයට ගිජු වෙච්ච හිතකින් භික්ෂුව පිණ්ඩපාතේ වඩින්නේ නැහැ කියනවා. එතකොට යම් භික්ෂුවක් රසයට ගිජු වෙච්ච හිතින් වඩිනවා නම් ඒ භික්ෂුවට මේ ශාසනය තුල ඵලයක් ලබන්න බෑ. හැබැයි යම් භික්ෂුවක් ප්‍රණීත දෙයක් ලැබුණත් ප්‍රණීත නොවන දෙයක් ලැබුණත් සකසාම අනුභව කරනවා නම් මොකද්ද පිංගුතුනේ සකසා අනුභව කරනවා කියන එක අදහස? මේ දානේ අනුභව කරන්නේ යම් අර්ථයක් ඇතුව භික්ෂුන්. භික්ෂුන් නෙවෙයි මේ නුවණැති ශ්‍රාවකයා දානේ අනුභව කරන්නේ ආහාරය ගන්නේ නුවණින් සලකලා. පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරෙමි. මම මේ ආහාරය ගන්නේ නුවණින් සලකලාමයි. මොකද්ද? නේව දවාය. මේ ආහාරය මම අනුභව කරන්නේ මේ ජවයක් පිණිස නෙවෙයි. න මදාය. මත් වෙන්න නෙවෙයි. න මණ්ඩනාය. මේ ඇඟපත සරස ගන්න නෙවෙයි. න විභූෂනාය. විශේෂයෙන් මේ ශරීරය සරසන්න නෙවෙයි. යාව දේව ඉමස්සකායස තිතියා. මේ ආහාර පොඩ්ඩ ගත්තට පස්සේ මට කය පවත්ව ගන්න පුළුවන්. යාපනාය. මේ ශරීරය යැපෙන්නේ මේ කන කෑම ටිකෙන්. විහිංසූපරතිය. මේ ආහාරය අරගත්තට පස්සේ මට තිබ්බාන යම් මේ වෙහෙසක් බඩගින්න හින්දා හටගත්ත වෙහෙසක් ඒ වෙහෙස දුරු වෙලා යනවා. මේ ආහාරය අර ගැනීම නිසා තිබුණ පැරණි වේදනා නැතුව යනවා. අලුතෙන් ටික වෙලාවක් බඩගිනි වේදනා උපදින්නේ නැතුව තියාගන්න පුළුවන්. මේ ශරීරය මට මේ උතුම් කටයුත්ත කරනකම් මේ කය පවත්ව ගන්න පුළුවන් කියන අර්ථයෙන් විතරයි භික්ෂුන් ආහාර අනුභව කරන්නේ. එසේ ආහාර අනුභව කරන භික්ෂුව
මේ ශාසනය තුළ සසුන් දායාදය ලබන්ට සුදුස්සෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම අර්ථය සලකලා ආහාර අනුභව කරනවා නම් යම් භික්ෂුවක්. හරි පුදුමයි පින්වතුනි මේ ශාසනය ඇතුලේ දැන් එක අවස්ථාවක තියෙනවා අපගේ මේ ශාසනයේ දූතාංගධාරීන් අතර අගපත් මේ ශාසන භාරධාරී ලෙස වැඩ සිටි මහා ගුණතෙද ඇති අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ ඔබ අහලා තියෙනවා මේ නිරන්තරයෙන්ම නිරෝධ සමාපත්තියට සමවැදිච්ච බව. ඔය කාලෙත් මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා. පිප්පලී ගුහාද්වාරේ ඉඳලා 7 දවසකට පස්සේ උන්වහන්සේ ඔන්න සමාපatti සුවයෙන් නැගිට්ටා. නැගිටලා මහා කස්සප මහරහතන් වහන්සේ හිතනවා මේ නිරෝධ සමවත කියන උතුම් සමාපත්තියෙන් දවස් 7ක් වැඩ හිටපුවම උන්වහන්සේ දවස් 7ෙම කිසිම ආහාරයක් ගන්නෑ කිසිම පානයක් ගන්නෑ. ඒ දවස් 7ක් ආහාර පාන නැතුව ඉන්න උත්තමයාට යම් කෙනෙක් දානයක් පූජා කළොත් එහෙම ඒ දාණය විශේෂයි. විශේෂය මොකද්ද? ඒක එදාම විපාක දෙනවා. ඒක මහත්ඵල මහානිසංස ලබා දෙනවා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ බොහෝම කරුණාවෙන් හිතනවා මේ මහත්ඵලයේ මේ මහානිසංසය මං කාටද දෙන්නේ? එතකොට උන්වහන්සේ නුවණින් විමසලා බැලුවේ තව කෙනෙකුගේ යහපත මිසක්. උන්වහන්සේ මෙහෙම හිතුවේ නෑ කෙලෙස් සහගත විදිහට මම දැන් දවස් 7කින් කාලත් නෑ මම මේ දැන් දවස් 7කින් බීලත් නෑ. ප්‍රණීත විදිහට දාන ලැබෙන්නේ කොහෙන්ද? පෝෂ්‍යදායී දාන ලැබෙන්නේ කොහෙන්ද? ඒව හෙව්වේ නෑ. තව කෙනෙකුට මහත්ඵලයක් මහානිසංසයක් උපද්දනවා නම් එහෙම මහත්ඵලයක් මහානිසංසයක් ඕනේ කාටද කියලා බැලුවා. එතකොට උන්වහන්සේගේ ඒ කාරුණික ඥාණයට අහු වෙනවා මේ රජගහනුවර හිටපු බොහෝම දුප්පත් වයසක අම්ම කෙනෙක්. ඒ අම්මගේ ජීවිතේ අද හවස් වෙනකොට උන්වහන්සේ බලන වෙලාවේ ඉඳලා හවස් වෙනකොට ඒ අම්මා මැරෙන්න නියමිතයි. මැරුණාට පස්සේ ඒ අම්මට තමන් කර කියාගත දේවල් වලට අනුව යන්න තියෙන්නේ නිරේ. නිරෙන් ගොඩ දාන්න පුළුවන් කිසිම දෙයක් ඒ අම්මගේ ජීවිතේ නැහැ. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ තීරණය කළා අද මම පිහිට වෙන්නේ මේ අම්මටයි. මහා කස්සප මහරහතන් වහන්සේ පිප්පලී ගුහා ద్వාරයෙන් 7 දවසකට පස්සේ තමන් වහන්සේගේ පාත්‍රය අරන් එළියට වඩිනවා. ඒ වඩිනකොට මේ පිප්පලී ගුහාව ඉස්සරහා අහසේ සක්දේවිඳු ප්‍රධාන දෙවියෝ රැස්ුණා කියනවා. රැස්විලා මේ දෙවියෝ එක හඬින් කියනවා ස්වාමීනි අපගේ දානය පිළිගනු මැනවි. අපගේ දානය පිළිගනු මැනවි කියලා. එතකොට මේ මහා කස්සප මහරහතන් වහන්සේ පාත්‍රේ අත වැහුවා. අත වහලා කිව්වා දෙවිවරුනි ඔයාලට පින් තියෙනවා. මේ දානය පින නැති කෙනෙකුට. ඒකට හානි කරන්න එපා කිව්වා. එතකොට දාන ප්‍රතික්ෂේප වුණාට පස්සේ මේ දෙවිවරු අඬාගෙන කියනවා යන්නේ. අනේ මහා කස්සපයන් වහන්සේ අපේ දාන ප්‍රතික්ෂේප කළා කියලා දෙවියෝ බොහොම ඇඬු කඳුලින් පිටත් වෙලා ගියා. මහා කස්සප මහරහතන් වහන්සේ අර අම්මා හොයාගෙන යනවා. ඒ අම්මා හිටිය පින්දුනේ අගු පිළක. ඒ අම්මට එදා ලැබිලා කැඳක්. මේ කැඳේක රස්නේ වැඩි නිසා මේ වයසක අම්මට ඒ අම්මා ඒ කැඳේක පැත්තකින් තියලා තිබුණා මේක නිවෙන්න කියලා. ඒ වෙලාවේ මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනවා. මේ අම්මා මේ කැඳේ එකක් තියාගෙන පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. මහා කස්සප මහරහතන් වහන්සේ අම්මා ළඟට වැඩම කරලා ඒ අම්මගේ කැඳේ එක දිහාම බලනවා. එතකොට අම්මට තේරුණා මුන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ කැඳේ එක. ඒ අම්මා බොහොම සතුටින් මේ කැඳේ එක මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. ඒ කැඳේ එක පූජා කරනකොට මේ අම්මගේ හිතට විශාල ප්‍රීතියක් උපන්නා. අනේ මේ වගේ උත්මයෙකුට මට කැඳ පූජා කරන්න ලැබුණා නේ. ඒතර මහා කස්සප මහරහතන් වහන්සේ මේ අම්මට මෙහෙම කිව්වා. අම්මා දන්නවාද අම්මා කවුද කියලා? එතකොට මේ අම්මා කියනවා අනේ ස්වාමීනි එහෙම විශේෂ යමක් මං ගැන දන්නේ. අම්මා තමයි මීට ආත්ම භාව දෙකකට කලින් මගේ අම්මා වෙලා හිටියේ. මහා කස්සප මහරහතන් වහන්සේ එහෙම කිව්වා.
ඒ කිව්වහම අර මෑණියන්ගේ හිතේ විශාල සන්තෝෂයක් උපන්නා. අනේ මේ වගේ උත්තමයෙකුට මාත් අම්මා වෙලා ඉඳලා තියනවාද කියලා සතුටක් උපන්නා. ඒ සතුට ඇති වුණේ මේ ශාසනයේ නිකලෙස් මහා කස්සප මහරහතන් වහන්සේ ගැනනේ. ඒ අම්මා ඒ චිත්ත ප්‍රසාදයෙන් පින්වතුනි එදා හවස් වෙනකොට කලුරිය කරනවා. මේ සිද්ධිය ඔක්කොම බලාගෙන හිටියා දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු. මොකද සක්දෙවිඳුගේ දානයත් ප්‍රතික්ෂේප කරලා මේ මහා කස්සප මහරහතන් වහන්සේ මේ අම්මගේ කැඳ දාණය පිළිගත්තේ. සක්දෙවිඳු මේක බලාගෙන ඉඳලා සක්දෙවිඳු අර අම්මා මැරිච්ච ගමන් හෙව්වා ඇය කොහෙද ගියේ කියලා. සක්දෙවිඳු බලනවා මනුස්ස ලෝකේ නෑ. පෙරේත ලෝකේ නෑ. තිරිසන් ලෝකේ නෑ. නිරේ නැහැ. චාතුම් මහරජකේ එහෙත් නෑ. තව්තිසාවේ එහෙත් නෑ. දැන් සක්දෙවිඳුට හොයාගන්න පුළුවන් ප්‍රදේශය ඔච්චරයි. අන්තිම සක්දෙවිඳු මහා කස්සප මහරහතන් වහන්සේ ළඟටම ආවා කියනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි අද ඔබ වහන්සේ අපගේ දානයත් ප්‍රතික්ෂේප කරලා අර වයසක කාන්තාවකගේ කැඳ දාණය පිළිගත්තා. ආන්න ඇය මලා ස්වාමීනි මේ මැරිච්ච කාන්තාව ආගිය අතක් නෑ නොවේ. ස්වාමීනි ඇය කොහෙද ගියේ කියලා ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා දේවේන්ද්‍රය ඔබ නිකන් වෙහෙසෙන්න එපා. ඈ ගියේ ඉසව්ව ඔබට හොයන්න බෑ. ඈ තව්තිසාව ඉක්මවා යාමේ ඉක්මවා තුසිතේ ඉක්මවා නිමාන රතේ කියන දෙව්ලොව උපන්නා කියලා මහා කස්සප මහරහතන් වහන්සේ කිව්වේ. එතකොට බලන්න පින්වතුනි මේ ආශ්චර්යය. ඒ වගේ උත්තමයෝ තමයි මේ සම්බුද්ධ ශාසනය වැඩ හිටියේ. ඒ උත්තමයන් වහන්සේලා දානේ පිළිගත්තේ ආහාර අනුභව කළේ තමන් වහන්සේගේ ජීවිත යාත්‍රාව පවත්ව ගන්න. ඒ ජීවිත යාත්‍රාව පවත්ව ගන්න පිළිගන්න දානේ යම් කෙනෙක් සදහැසිතින් පුදනවා නම් ඒ කෙනාට එය මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ආන් මේ විදිහට යම් කෙනෙක් ආහාර අනුභව කරනවා නම් ඒ ගුණය මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ ප්‍රතිඵල ලබන්නට මේ සම්බුද්ධ ශාසනයේ දායාදයට හිමිකාරයා වෙන්න හේතුවක්. ඒ නිසාම මේ ශාසනය ඇතුලේ හරියට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු එකක් ආහාරයේ ප්‍රතිවේක්ෂා කිරීම. ඒ නිසා පින්වතුන්ලාත් මේ සම්බුද්ධ ශාසනය පිළිසරණක් කැමති අය විදිහට තමන් ආහාර අනුභව කරනකොට හැමතිස්සෙම පුරුදු වෙන්න ප්‍රතිවේක්ෂා කර අනුභව කරන්න. ඒ ප්‍රතිවේක්ෂා කර අනුභව කරන එක අමතක වෙනවා නම් මතක් වෙන වෙලාවක කරන්න. ඒ මතක් වෙන වෙලාවක මේ කරනකොටත් නිකන් සමහරට හිතෙන්න පුළුවන් මට මේක කරා කියලා කිසි විශේෂයක් නැහැ නේ කියලා. එහෙම හිතන්න එපා පින්වතුනි. ඒ ප්‍රතිවේක්ෂාව ගැන හිත පහදව ගන්න. මේ ප්‍රතිවේක්ෂාව කරපු උත්තමයෝ තමයි සම්බුද්ධ ශාසනයේ කෙලෙස් නැසලා නිදහස් වුනේ. මේක බොහෝම යහපත පිණිස පවතින එකක් කියලා තේරුම් අරන් කරන්න. ඒ තමයි දෙවෙනි අංගය. තුන්වෙනි එක මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි භික්ෂුවක් ළඟ තියෙන්න ඕන තුන්වෙනි අංගය තමයි ජේගුච්චි හෝති. ඔහුද පිළිකුල් කරන්නේ වෙයි. දැන් අර අශ්වයාගාවක් තිබුණානේ පිළිකුල් කිරීමක්. අශ්වයා පිළිකුල් කරන්නේ මල මූත්‍රා පහ කරන තැනනේ. භික්ෂුවත් පිළිකුල් කරනවා කුමක්ද? කාය දුච්චරිතේන මල මූත්‍රා පහ කරපු තැනක් පිළිකුල් කරනවා වගේ භික්ෂුව පිළිකුල් කරන්නේ කාය දුච්චරිතයයි. කයින් වෙන වැරද්ද ඔහුට පිළිකුලයි. වචී දුච්චරිතේන වචනින් වෙන වැරද්ද ඔහුට පිළිකුලයි. මනෝ දුච්චරිතේන මනසින් වෙන වැරද්ද ඔහුට පිළිකුලයි. ජේගුච්චි හෝති අනේක විහිතානම් පාපකානම් අකුසලානම් ධම්මානම් සමාපත්තිය. පාපී අකුසල් වලට පත්වෙන්ට ඔහු පිළිකුලයි. ආන්න ඒක තමයි භික්ෂුව ගාව තියෙන පිළිකුල් සහගත බව. භික්ෂුව පිළිකුල් කරන්නේ වැරද්ද. කයින් වෙන වැරද්ද, වචනයෙන් වෙන වැරද්ද, මනසින් වෙන වැරද්ද. නොයෙකුත් පාපී අකුසල ධර්ම ඔහු පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කිරීම කියන ගුණය පව් පිළිකුල් කරනවා කියන දෙය යම් කෙනෙක් ගාව තියෙනවා නම් මේ ශාසනයේ පව් පිළිකුල් කරන කෙනාට තමයි සම්බුද්ධ ශාසනයේ දියුණුවක් තියෙන්නේ. ඒ නිසා මේ ලද මනුෂ්‍ය ජීවිතය ඊටාම කෙටි කලකින් අපි මේ දේශනාව ආරම්භ කරනකොටම ඔබට කිව්වේ ගාතාවෙන් ඊටාම කෙටි කලකින් පින්වතුනේ මේ මනුෂ්‍ය ජීවිතය අහිමි වෙනවා. මේ අහිමි වෙන මනුෂ්‍ය ජීවිතේ මේ කෙටි කාලේ
මේ මනුස්ස ජීවිතය තුළ ලැබිච්ච බුද්ධ ශාසනයක් තියෙනවා. මේ වගේ මනුස්ස ජීවිතය ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබෙනු ටික කාලේ ඔබ පාපය කියන එකට පිළිකුල් කරන්න. මේ සමහර කෙනෙක් පවින් හෝ වේවා මේ හොඳින් හෝ වේවා නරකින් හෝ වේවා තමන්ගේ දියුණුව පතනවා. ඊටාම ටික කාලයයි නේද මේ ජීවිතේ. මේ ටික කාලය ඇතුලේ අපි එච්චර ලාමක වෙන්න හොඳ නැහැ. අපි තේරුම් ගන්න ඕන අපි හිතමු අපි හොඳට සල්ලි භාගය ඇතුව හොඳට උගත්කම් ඇතුව හොඳට ප්‍රසිද්ධියක් ඇතුව මේ මහා උජාරුවට ජීවත් වුණා කියලා. අපි එසේ ජීවත් වුණත් පින්වතුනි අපිට ඉන්න තියෙන්නේ කොයි කාලෙද? උපරිම හිටියත් අපි අවුරුදු 80යි. අපි මැරිලා යනවා. ඒ මැරිලා ගියාට පස්සේ අපි කරපු කියපු දේවල් වලට අනුව ගැට ගැහි යන්න එපයි මේකේ. ආන්නේ නිසා නුවණක් තියෙන නුවණින් කල්පනා කරන්න හැකියාවක් තියෙන මේ ලැබ මනුස්ස ජීවිතේ ඔබ හොඳට තේරුම් අරගන්න මේ පාපී දේවල් වලට කිසිම ආසාවක් හිතේ ඇති කරගන්න එපා. කයින් වෙන වැරද්ද පිළිකුල් කරන්න, වචනින් වෙන වැරද්ද පිළිකුල් කරන්න, මනසින් වෙන වැරද්ද පිළිකුල් කරන්න මේ සම්බුද්ධ ශාසනයේ එහෙම තමයි උත්තමයෝ බිහි වුනේ. පාපය පිළිකුල් කරපු අය තමයි මේ සම්බුද්ධ ශාසනය තුල නිදහස් වෙලා ගියේ. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵලය ලැබුවා නම් ලැබුයි පාපය පිළිකුල් කරපු අය පවට ආසා කරපු කිසි කෙනෙක් මේ ශාසනයේ ප්‍රතිඵල ලැබුණේ. පවට ආසා කරපු අය සම්බුද්ධ ශාසන දායාදේ ලැබිලත් ඒ පාපයත් එක්ක ගැට ගැහිලා තාමත් සසරේ ඇදි යනවා. ඒ නිසා මේ දුෂ්චරිතය කියන එක පිළිකුල් කළ යුතුයි. පාපී ලාමක දේ කියන එක පිළිකුල් කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඔබට මතක ඇතිනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිවුරු දරා ගන්නටත් හැකියාව ලැබිච්ච කෙනෙක් කෝකාලික. මේ කෝකාලික මේ කොහෙදෝ යන කාරණාවක් නිසා සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ගැන ඒ උත්තමයෝ ගැන ගැටුණා. ගැටුණු හිතින් බුදුරජාන් වහන්සේ ළඟටත් ගිහිල්ලා බොහොම අගුණ කිව්වනේ. ස්වාමීනි මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා බොහොම ලාමකයි පවිතුයි කියලා මෙහෙම අගුණ කිව්වා. ඒ අගුණ කියනකොට බුදුරජාණන් වහන්සේ මේ කෝකාලිකට කියනවා හා කෝකාලික කට පරිසම් කරගන්න මේ උතුම් දෙන්නෙක් ගැන හිත කිලිටි කරගන්න එපා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙහෙම කියද්දිත් කෝකාලිකට බැරුව ගියා තමන්ගේ හිත වෙනස් කරගන්න. කෝකාලික කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගැන නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ගැන නම් මට කිසිම පැහැදීමක් නැහැ කිව්වා. ඒ හිත අතෑරියේ නැහැ. ඒ හිත අත් නොහැර කෝකාලික ඒ හිතම වඩලා ඒ ලාමක අකුසලයේ අතහැර ගන්න බැරවීම නිසා පදුම කියන නිරේ උපන්නා. අද අපි මෙහි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරනකොට අපි මේ ධර්මය ඉගෙන ගන්නකොට භාග්‍යතුන් වහන්සේ දෑසින් දැක්ක භාග්‍යතුන් වහන්සේගේ කොරවීක ස්වරයෙන් ඒ මధుර මනෝහර ශ්‍රී සද්ධර්ම කතාව අහන්න ලැබුණු කෝකාලික මේ මොහොතේ නිරේ දුක් විඳිනවා. ඒ නිසා පාපය යනු පිළිකුල් කළ යුතු දෙයක්මයි. යමෙක් පව පිළිකුල් කරනවා නම් ආන්නේ භික්ෂුවට මේ ශාසනයේ දියුණුවක් තිබේ. ඒ තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි එක මොකක්ද? සෝරතෝ හෝති සුඛ සංවාසෝ න අඤ්ඤේ භික්ඛු උබ්බේජේතා. මේ භික්ෂුව සෝරතෝ බොහෝම කීකරු කෙනෙක්. සුඛ සංවාසෝ එකට වාසය කරන්න හරි ලේසි. මේ කිපෙන සුළු ඉක්මනට ඇඟේ එල්ලෙන්න දෙන චරිතයක් නෙමෙයි මේ භික්ෂුව. නාඤ්ඤේ භික්ඛු උබ්බේජේතා. තව භික්ෂුවක්ව වෙහෙසවන්නේ නැහැ මේ භික්ෂුව. සමහර අයගේ ගතිගුණ තියෙනවානේ මේ පොඩි දෙයකටත් එල්ලීගෙන එන ඒවා. ඒක මේ ශාසනය තුල දියුණුවට තියෙන ලොකු බාධාවක්. දැන් එක අවස්ථාවක තියෙනවා මේ බලන්න පිංගුතුනි මේ අවස්ථා හිමිවීම කියන එක වෙන විදිහ. එක භික්ෂුවක් බුද්ධ ශාසනයේ ඔහු හොඳට භාවනා කරගෙන ගියා මේ ගෞතම ශාසනයේ. හොඳට භාවනා කරගෙන ගිහිල්ලා හතරවෙනි ධ්‍යානයට හිතපත් කරගෙන මේ භික්ෂුව උපද්දගත්ත දිව්‍ය ඇස. දිව්‍ය ඇසින් දැන් මේ භික්ෂුවට බලන්න පුළුවන් දෙවිවරුන්ව. දෙවිවරු බලනකොට මේ භික්ෂුවට හිතක් උපන්න. අනේ මේ දෙවිවරු කියන එක මට අහන්නත් ඇතින
කියලා මේ භික්ෂුව දැන් මහන්සියක් ගන්නවා දිව්‍ය කන දිව්‍ය ශ්‍රවණයේ උපද්දන්න. මේ දිව්‍ය ශ්‍රවණයේ උපද්දන්න මහන්සි ගන්නවා මෙයාට දිව්‍ය ශ්‍රවණයක් එන්නේම නැහැ. දැන් අර දෙවිවරු කතා කරනවා මොනවද මේ භික්ෂුවට කිසිම එකක් ඇහෙන්නේ නැහැ. එතකොට මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යතුන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ දිවසනම් උපද්දගත්ත ස්වාමීනි දිව්‍ය ශ්‍රවණයට මම මහන්සි වෙනවා මට මේක එන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගේ ජීවිතේ බලනවා. බලලා භාග්‍යතුන් වහන්සේ වදාළ භික්ෂුව දිව්‍ය කන උපද්ද ගන්න ඕන කියන හිත අතහැරලා දාන්න. ඔබට ඒ සඳහා පින නැහැ කිව්වා. අතීතයේ බුද්ධ ශාසනයක මේ භික්ෂුව මහාන වෙලා හිටියා. ඒ මහාන වෙලා මේ එකට ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්නකොට එක ස්වාමීන් වහන්සේ නම කියපු පුංචි වචනයකට කිපිලා ඒ ස්වාමීන් වහන්සේට කනට ගහලා. ඒ කනට ගහනකොට අර ස්වාමීන් වහන්සේගේ කනේ ආබාධයක් හටගත්තා. උතුම් කෙනෙකුට ගුණදහම් වඩන කෙනෙකුට සම්බුද්ධ ශාසනයේ සිවුරක් දැරූ උත්තමයෙකුට තමන්ගේ තියෙන වහා කිපෙන ස්වභාවය නිසා අත දිග හැරලා කනට ගැහුවාද ඒ ජීවිතේ ඔහුට ශ්‍රවණ ආබාධයක් ඇති කළාද මේ භික්ෂුව මේ ජීවිතේ හිත දියුණු කරලා දැන් අනිත් ඒවා අහන්න ලැහැත්ති. අහන්න හිත ආසයි. ඒ වෙලාවෙම ඔහුට අහන්න අවස්ථාවක් නැහැ. බලන්න ඒක කැරකිලා අපහැටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් ගාව තියෙනවා නම් මේ කීකරු බව නැතිකම ඊළඟට මේ එකට වාසය කරනකොට භික්ෂුන් එක්ක එහෙම මෙහෙන් එල්ලෙන්න යන ස්වභාවය ඉක්මනට කිපෙන බව මේක ඒ භික්ෂුවගේ පරිහානියට කාරණේ. නමුත් යම් භික්ෂුවක් ගාව තියෙනවා නම් හොඳ කීකරු බවක් අනිත් භික්ෂූන්ට ඔහුගේ ඇසුර සැපසහගත නම් අනිත් භික්ෂූන්ව වෙහෙසවන්නේ නැත්නම් ආන්ගේ භික්ෂුව මේ ශාසනය තුළ දියුණුවක් කැමති විය යුතුයි. එතකොට අපි මේ අපේ ජීවිතේ උපදව ගන්න ඕන බොහොම ලස්සන ගුණයක් පින්වතුනි ඒක වහා කිපෙන්නේ නැතිකම. මේ වහා කිපෙන එකේ ආදීනවයක් කියනවා. ඔය තමන් ගාව මේ අඩුව තියෙනවා නම් අපි හදාගන්න එපයිනේ. අපිම අපේ ජීවිතේ මේ අඩුව තියෙනවා නම් දැකලා හදා ගන්න ඕන. අපි ඉක්මනට කේන්ති යන චරිතයක් නම් අපිට ලොකු අඩුපාඩුවක් තියෙනවා. ගුණවතුන් පවා අපි වැසුරෙන් ඈත් කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉක්මනට කිපෙන කෙනාට තියෙන ආදීනවයක් ගුණවත් අය පවා එයාට බයයි හරියට මේ මද කිපිච්චි ඇතාව මග අරිනවා වගේ ඒ පුද්ගලයාව මග අරිනවා කියනවා. කුලප් වෙච්චි හරකාව මග අරිනවා වගේ ගුණවතුන් පවා ඒ පුද්ගලයාව මගහැරලා යනවා කියනවා. මොකද මොකින් මොකක් වෙයිද දන්නේ නැහනේ. ආන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය දුරු කරගන්නට භික්ෂුන්ට අවවාද කළා. ඒක අවස්ථාවක ওই જાතියෙම භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවගේ නම මෝලිය පග්ගුණ. ඔය මෝලිය පග්ගුණ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන අවවාදයක් කළා. ඒක අපටත් හරි වටින එකක්. බුදුරජාණන් වහන්සේ මේ මෝලිය පග්ගුණට කතා කළා කියනවා මෝලිය පග්ගුණ ඔබ මේ එකිනෙකාත් එක්ක එකට වාසය කරනකොට ඔබට නොයෙක් වචන අහන්න ලැබෙන්න පුළුවන්. සමහරට ඔබට මේ අභූතෙන් චෝදනා කරන්න පුළුවන්. ඔබට පරුස වචනයෙන් බයින්න පුළුවන්. ඔබට අසත්‍යයෙන් චෝදනා කරන්න පුළුවන්. එහෙම වචන ඇහෙද්දීවත් ඊළඟට මූලික පග්ගුණ සමහරලාවට කෙනෙක් ඔබට අතින් ගහන්නත් පුළුවන්. අතින් ගැහිම ඉක්මවා ගිහිල්ලා කෙනෙක් සමහරට මේ පස් වලින් වේවා ගල් වලින් වේවා ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මූලික පග්ගුණ පොළො මුගුරු වලින් උනක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් මූලික පග්ගුණ ඔබට ආයුධයකින් උනක් ගහන්න පුළුවන්. ඔය මොකක් වුණත් මූලික පග්ගුණ ඔබ එක තැනක ඉන්න. මොකක්ද ඒකම එක තැන? මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මම නම් පාපී වචනයක් පිට කරන්නේ නැහැ. මම නම් මේ සියලු සත්‍යයන් කෙරෙහි මෙත්සිත පතුරවාගෙන හිතානුකම්පීවම ඉන්නවා කියන හිත. ඉතින් අපිට දක්ෂකමක් තියෙනවා නම් මේ සමාජයේ අරගල සහිත සමාජයේ ඔහොම හිතක් ඇති කරගෙන ඉන්න. අහන්න ලැබෙන නොයෙක් වචන තලේ මුහුණ දෙන්න ලැබෙන නොයෙක් දේවල් තලේ අපිට ඉන්න පුළුවන් නම් පින්වතුනි මම මාව වෙනස් කරගන්නේ කියන තැන අපිට දිනුම තියෙනවා.
කාටද දිනුම තියෙන්නේ? මම නම් මාව වෙනස් කරගන්නේ මම මේ ගුණය තුල පිහිටලා ඉන්නවා කියලා හිතන කෙනාට දිනුම තියෙනවා. සාමාන්‍ය සමාජයට නම් ඒක දිනුමක් විදිහට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිකන් නිවටකමක් වගේ පේන්න පුළුවන්. නමුත් මේ හැබෑවටම ගුණ වඩන ශාසනය ඇතුලේ ඒකට තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. ඒ නිසා ඒ ගුණේ අපි ඇති කරගත්තොත් ඒක මේ සම්බුද්ධ ශාසනයේ දියුණුවට හේතු වෙන එකක්. ඊළඟට බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන ගුණයන් ගැන වදාලා. යානිකෝ 50 හොන්ති සාටෙහි යානි කූටෙහි යානි චිම්බෙහි යානි වංකෙහි යානි තානි යථා භූතං ආවී කන්තා හෝති සත්තරිවා විඤ්ඤුවා සබ්‍රහ්මචාරීසු. ඒ භික්ෂුවගේ තියෙන බොහොම ලස්සන ගතියක්. බොහොම වටිනා ගුණයක්. තමන් ගාව තියෙනවා නම් යම් ඇදගතිය, තමන් ගාව තියෙනවා නම් යම් සට කපට බවක්, තමන් ගාව තියෙනවා නම් යම් වංක බවක්. මේ ආදී තමන්ගේ තියෙන දුර්වලකම් ඒ විදිහටම ශාස්ත්‍රුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඔහු ප්‍රකට කරනවා හංගගෙන ඉන්නේ. ඒ කියලා කිව්වේ මොකද්ද? ඔහු අවංක කෙනෙක්. ඔහුට උවමනාවක් තියෙනවා තමන්ව නිවැරදි කරගන්න. ඔහුට උවමනාවක් තියෙනවා තමන්ගේ තියෙන මේ දෝෂ ටික ඔක්කොම හදාගෙන පිරිසිදු වෙන්න. ඔහුට ඕනේ කුණු හංගන්න. ඒ කුණු ටික ඔක්කොම ප්‍රකට කරනවා. කුණු ටික ඔක්කොම ප්‍රකට කරාට පස්සේ කුණු හොදන්ට දක්ෂ උත්තමයෝ ඒ කුණු හොදන ක්‍රමය කියලා දෙනවා. තමන්ගේ කුණු ටික තමන් හංගගෙන හිටියොත් ඒ කුණු ටික ගඳ ගහ තමන් ගාව හැමදාම තියෙයි. හැබැයි කුණු ටික නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේට හෝ ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රකට කරොත් ඒ උත්තමී උදව් කරනවා ඒකෙන් නිදහස් වෙන්න. බුදුරජාන් වහන්සේගේ ශාසනය හරි ආශ්චර්යයි. බුදුරජාන් වහන්සේ බලන්න පින්වතුනි කොයි තැනකවත් මෙහෙම දේශනා කරලා නැහැනේ. බුදුරජාන් වහන්සේ වදාarලා නැහැ අනේ මගේ ළඟට එනවා නම් රාගේ නැති කෙනෙක්. අනේ මගේ ළඟට එනවා නම් තරහ යන්නේ නැති කෙනෙක්. අනේ මගේ ළඟට එනවා නම් ඉරිසියාකම් කරන්නේ නැති කෙනෙක්. මෙහෙම බුදුරජාන් වහන්සේ වදාarලා නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ වදාරනවා මෙහෙම. මගේ ළඟට එනවා නම් අවංක චරිතයක්. සට කපට මායා නැති තමන්ගේ ස්වභාවය හොඳට ප්‍රකට කරන කෙනෙක්. මං මේ පුද්ගලයාව වරුවෙන් দমনය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපේ ගාව තියෙන්න ඕන බොහෝම වටිනා ගුණයක් අවංකකම. තමන්ගේ ස්වභාවය මේකේ හොඳට මේ වචනේ හොඳට තේරුම් ගන්න. මේකේ ඔහු තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරන්නේ මේ රටේ ලෝකේ ඉන්න හැමෝටම නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේටයි ප්‍රකට කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහා ඔහු වංචාවකින් ඉන්නේ. සත්‍ය ස්වභාවය ප්‍රකට කරනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ ඉස්සරහා, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉස්සරහා ඔහු කපටියෙක් වෙන්නේ. තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරනවා. ආන් එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ ඔහුව দমনය කරන්නට මහන්සි ගන්නවා. ඔහුව පහසුවෙන් দমনය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි ඔහු ගාව තියෙන ඊළඟ ගුණය. අවංකකම. ඒ නිසා පින්වතුනි ධර්මයේ හැසිරෙන්න කැමති නම් අපිට අපි ගැන තියෙන්න ඕන එකක් අවංකකම. මේ ශාසනය තුළ ප්‍රතිලාභයක් ලබන්නට තියෙන උවමනාව. මේ ශාසනය තුළ මේ අපි ඉගෙන ගන්න ගුණ ධර්ම අපිට පින්වතුනි රඟපාන්න පුළුවන් ඒවා නෙමෙයි. ශ්‍රද්ධාව තියනවා වගේ රඟපෑවා කියලා ශ්‍රද්ධාව ලැබෙන්නේ නැහැ. සීලවන්තයෙක් වගේ රඟපෑවා කියලා සිල්වත් වෙන්නේ නැහැ. අනික් ගුණධර්ම එකක්වත් නිකන් ඒවා තියනවා වගේ රඟපෑවා කියලා. අපි හිතමු මෛත්‍රිය නැති චරිතය මං මෛත්‍රිය තියෙන කෙනෙක් වගේ රඟපාන්න ඔට්ටු වෙනවා. රඟපෑම කියලා කියන්නේ වෙනම එකක්. හැබැයි හැමතිස්සෙම ප්‍රකට වෙන්නේ තමන්ගේ ඇත්තනේ. බුද්ධ කාලේ උනේ. බුද්ධ කාලේ හිටියා වේදේහිකා කියලා නෝනා කෙනෙක්. මේ වේදේහිකා නෝනාට ඉඳලා තියෙනවා බොහොම හොඳ දක්ෂ මේ සේවිකාවක්. ඒ සේවිකාව මේ ගෙදර දොරේ වැඩ කිසි අඩුවක් නැතුව හොයලා බලලා කරනවා. ඒ සේවිකාවගේ නම කාලි. මේ කාලි කියන සේවිකාව හොඳ දක්ෂ විදිහට වැඩ කරන නිසා වේදේහිකා නෝනාට කිසි බරක් නැහැ. හරි සැහැල්ලුවෙන් සනීපෙට ඉන්නවා. මෙයා ඔය පාටි වලට එහෙම ගියාම
පිරිස් මැද්දේ හරි උජාරුවට කියලා තියෙනවා තමන් ගැන. මට නම් තරහ යන්නේ නේ. අනේ තරහ කියන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නෑ. කියලා දැන් මේ වේදේහිකා නෝනා මහා මේ උජාරුවෙන් තමන් ගැන කතා කළා. හැබැයි පින්වතුනි මේ තමන් උපදවගත්ත ගුණයක් ගැන නෙමෙයි මේ කතාව. තමන් මේ මෛත්‍රී තියනවා වගේ කොපි කරන්න උත්සාහ කළා. ඒ කොපිය වචනෙන් ප්‍රකට කරන්න උත්සාහ කළා. දවසක් ගෙදර ওই වගේ මේ සාදයක් තියෙන වෙලාවක වේදේහිකා නෝනා පිරිස මැද්දේ මහා උජාරුවට කියනවා අනේ මට කේන්තියක් නැහෙනි. මම නම් ওই තරහ කියන එක අඳුරන්නේවත් නැහෙනි කියලා කියනවා. මේක අහගෙන හිටියා කාලි. කාලි කල්පනා කළා අපේ නෝනා ඇත්තටම තරහ යන්නේ නැති කෙනෙක්ද? එහෙම නැත්නම් අපේ නෝනා තරහ තියාගෙනම ඒ තරහ ප්‍රකට කරන්නේ නැතුවද ඉන්නේ? මම පොඩ්ඩක් මේ නෝනාව පරීක්ෂා කරලා බලන්න ඕන කියලා වැඩේ බාරගත්ත කවුද? කාලි. කාලි වෙනදාට උදේ මැහැරලා වැඩ ටික කරනවා. එදා කාලි නිදාගත්තා. ඕන වේදේහිකා නෝනා ඇහැරලා බලනවා ගේ වෙනද වගේ උදේ අස්පස් කරලා නැහැ. වතුර එක රත් වෙන්න තියලා නැහැ. කිරි එක හදලා නැහැ. නෝනාට චුට්ටක් හිත රිදුනා. නෝනා කාලි ඉන්න කාමරේට ගිහින් අහනවා කෙල්ලේ කාලි මොකෝ මේ? අනේ මොකුත් නෑ නෝනා කියලා අනිත් පැත්ත හැරලා නිදාගත්තා. ඕන චුට්ටක් රිදුනා. දෙවෙනි දවසෙත් කාලි මේකම කළා. දෙවෙනි දවසේ නෝනා එනවා. දෙවෙනි දවසේ නෝනා ආවේ වෙනදට වඩා ටිකක් වේගෙන්. ඇවිල්ලා කාලිට ටිකක් සැරට අහනවා කෙල්ලේ කාලි මොකෝ මේ අද? අනේ මොකුත් නෑ නෝනා කියලා නිදාගත්තා. තුන්වෙනි දවසේ ඒ නෝනා ආවේ අතින් මෝල් ගහකුත් අර. මෝල් ගහ අරගෙන ඇවිල්ලා කිසි කතාවක් නෑ අර නිදාගෙන හිටපු දාසියගේ ඔළුවට ගැහුවා කියනවා මෝල් ගහින්. ඇගේ ඔළුව පිපිරුවා. ඇය මේ ලේ ගලන හිස ඇතිව පාරට පැනලා වීදියක් ගානි කියාගෙන ගියා කියනවා. ඕන් ඔහෙලාට තරහ යන්නේ නෑ කියලා කියපු කෙනාගේ වැඩ. ඕන්න තරහ මං අඳුරන්නේවත් නෑ කියපු කෙනාගේ වැඩ. මේ දාසිට චුට්ටක් නිින්ද ගියා කියලා මෝල් ගහෙන් ඔළුව පලනවාද කියලා මේක කියාගෙන ගියා. ඒ නිසා පින්වතුනි හැබෑවටම ජීවිතේ සුවපත් කරගන්න කැමති නම් අපි අවංකව මහන්සි වෙලා අපේ ජීවිතේ ගුණධර්ම උපද්ද ගන්න ඕන. ඒ අවංකකම කියන එක ජීවිතේ දියුණු කරගන්න බොහෝසේ උපකාරී වෙන එක. ඒ නිසා තමන්ට අවංක වෙන්න ඕන. ඒක තමයි සම්බුද්ධ ශාසනයේ ඵල ලබන්න තියෙන ප්‍රධානම එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සික්ඛිතා කෝ පන හෝති කාමඤ්ඤෝ භික්ඛු සික්ඛන්තුවා මාවා අහමෙත්ත සික්ඛිස්සාමීති චිත්තං උප්පාදේති. ඒ භික්ෂුව ගැන කියනවා මෙහෙම. හික්මෙනෝමයි කියනවා. අනිත් භික්ෂූන් වහන්සේලා හික්මුණත් මට එකයි, උන්වහන්සේලා හික්මුන්නේ නැතත් මට එකයි. මම හික්මෙනවා කියන හිත ඒ භික්ෂුව උපද්දන්නේ. වර්තමානයේ ඉන්න අයට මේක බොහෝම හොඳ කාරණාවක්. සාමාන්‍ය වර්තමානයේ හොයනවානේ අනුන්ගේ ඒවා. අහවලා මේක කරනවාද, අහවලා කරනවාද කියලා. මේක එහෙම කතාවක් නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්න සුදුසු භික්ෂුවගේ ගතිය? ඒ භික්ෂුව හිතනවා අනිත් කෙනා මේක පුරුදු කරත් එකයි, එයා පුරුදු වුණේ නැතත් එකයි. එයාගේ පුරුදු වීම හෝ නොවීම මට අදාළ එක නෙමෙයි. මම හික්මෙනවා. මම නම් මේ හික්මෙන වැඩපිළිවෙල අතහරගන්නේ නෑ කියන හිත තමයි කියන ඔය භික්ෂුව උපත්න්නේ. ආන්නේ බඳු භික්ෂුව මේ ශාසනය තුළ ප්‍රතිඵල ලබන්න සුදුසෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ජීවිතය ඇතුලේ කල්යාණ මිත්‍රයෝ ලැබුණා කියන එක දුර්ලභ දෙයක්. බණපද අහන්න ලැබුණා කියන එක දුර්ලභ දෙයක්. ඒ බණපද අහමින් මේ ගත කරන ජීවිතේ අපි මේ නොමැරී තාම ඉන්නවා කියන එකත් ගොඩක් දුර්ලභ එකක්. ඒ නිසා මේකතුනේ අනිත් අය ගැන නෙවෙයි හෙවි යුත්තේ. තමන් ගැන හොඳට හොය තමන් මේ වැඩපිළිවෙලේ හික්මෙන්න. තමන් සීලය උපද්ද ගන්න මහන්සි ගන්න. දැන් මේක ඉගෙන ගත්ත සියලු කාරණා. තමන් සීලවන්ත වෙන්න මහන්සි ගන්න ඕන. අපි මේ දේශනාවට අනුව හිතු මේක.
අනිත් අය සිල්වත් වුණත් එකයි නැතත් එකයි. තමන් සීලවන්ත වෙන්න මහන්සි ගන්න ඕන. මේක තියෙනවා සල්ලේක සූත්‍රයේ හරි ලස්සනට. සල්ලේක සූත්‍රයේ භික්ෂුව හිතනවා කියනවා මේ ශාසනයේ තියෙන දියුණු වෙන භික්ෂුව. අනිත් අය සතුන්ට හිංසා කළත් එකයි නැතත් එකයි. මම හිංසා කරන්නේ නැහැ. අනිත් අය සත්තු මැරුවත් එකයි නැතත් එකයි. මම මරන්නේ නැහැ. අනිත් අය හොරකමේ ගියත් එකයි නැතත් එකයි. මම නම් හොරකම් කරන්නේ නැහැ. අනිත් අය සල්ලාලකම් කරත් එකයි නැතත් එකයි. මම නම් වැරදි කාම සේවනය කරන්නේ. ආන්නේ හිත. ආන්නේ හිත උපද්ද ගන්නවා නම් අපි හිතුව මේකට අනුව කොහොමද අපි හික්මෙන්න ඕන. අනිත් කෙනෙක් සිල්වත් වුණත් එකයි නැතත් එකයි. මම නම් ඉතා කුඩා වැරද්දී පවා බය දෙක හොඳට සිල්වත් වෙන්න ඕන. අන්න එහෙම හිතනවා. ඊළඟට අනිත් අය ආහාරයේ මේ ප්‍රතිවේක්ෂා කර කර වැළඳුවත් එකයි නැතත් එකයි. මන්නම් ප්‍රතිවේක්ෂා කර කරමයි කෑම ගන්නේ. එහෙම හිතනවා. ඊළඟට අනිත් අය මේ දුෂ්චරිතය පව පිළිකුල් කළත් එකයි මට නැතත් එකයි. මම නම් මේ දුෂ්චරිතය පිළිකුල් කරනවා දුෂ්චරිතයෙන් වළකිනවා. මේ පාපී දේවල් පිළිකුල් කරනවා පාපී දේයින් වළකිනවා. ඊළඟට ඒ භික්ෂුවට හිතන්න පුළුවන් මේ අනිත් අය කීකරු වුණත් එකයි මට නැතත් එකයි. මම නම් හොඳ කීකරු. අනිත් අයට කිසි වෙහෙසක් නැති ජීවිතයක් මම උපද්ද ගන්නවා. මෛත්‍රියෙන් සුවසේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට හිතුවේකි අනිත් අය නම් තමන්ගේ ඇත්ත ස්වභාවය අවංකව මේ නුවණැති උත්තමයන්ට ප්‍රකට කළත් එකයි මට නැතත් එකයි. මම නම් මගේ ඇත්ත ස්වභාවය නුවණැති උත්තමයන්ට ප්‍රකට කරනවා මගේ අඩුපාඩු හදා ගන්නවා කියලා ඔහු හිතනවා. ආන් මේ විදිහට තමයි ඒ භික්ෂුවට මේ ශාසනයේ දියුණුවක් උපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි මෙතන කාරණා කතා කළා 6ක්. ඊළඟට 7 වෙනි කාරණේ. ගච්ඡන්තෝ කෝ පන උජු මග්ගේ නේව ගච්ඡති. ඔහු යනවා නම් යන්නේ ඍජු මාර්ගයෙන්මයි කියනවා. ඇද්ද වක්‍ර මාර්ග ඔහුට නැත. ඒ ඇද වක්‍ර මාර්ග ඔහුට නැත්තේ කුමක් නිසාද? මේ ශාසනය තුල ඍජු මාර්ගය කුමක්ද කියන කාරණේ භික්ෂුව අඳුනගත්ත නිසා. කුමක්ද පින්වතුනි මේ ශාසනය තුල තියෙන ඒ ඍජු මාර්ගය? එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැක නැතුව හික්මෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ වැඩපිළිවෙල. මේක තමයි නිවන් මඟ. මේ නිවන් මඟ සත්පුරුෂ උත්තමයෝ ඉන්න කාලවල ලෝකයට ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ නිවන් මඟ සත්පුරුෂයන් වහන්සේලා විසින් කිසිම කිලුටක් නොකර මෙයයි නිවන් මඟ කියලා ප්‍රකට කරනවා. පින තියෙන ශ්‍රද්ධාව තියෙන සියලු දෙනාට වාසනාව ලැබෙනවා මේ මාර්ගය අඳුනගෙන සැක නැතුව ඒක අනුගමනය කරන්න. මඟ සැක කරනවා නම් ඔහුගේ වැඩපිළිවෙල කවදාවත් ඍජු වෙන්නේ නැහැ. ඒ නිසා මාර්ගය ඊටාම් පැහැදිලි අපිට තියෙන ජීවිතය තුළ උපදව ගන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් භික්ෂුවක් ගමන් කරනවා නම් ඒ භික්ෂුවට තමයි කියන්නේ ඍජු පාරේ යන කෙනා කියලා. ඔහුට තමයි දියුණුව තියෙන්නේ. ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ මේ ඍජු වැඩ පිළිවෙල ගැන වදාළ ගාථාවක්. උජුකෝ නාමසෝ මග්ගෝ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි කියන්නේ ඍජු පාර කියලා. අභයා නාම සාදිසා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යොමු වෙලා තියෙන්නේ අභය කියන දිශාවට. අභය කියලා කිව්වේ නිර්භය, බිය රහිත බව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන මගේ යනකොට පින්වතුනි බයවල් නැතුව යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනා තමයි සෝවාන් වෙන්නේ. ඔහු සෝවාන් වෙනකොට ඔහුට බය නැතුව යනවා. මං නිරේ යයිද? මං පෙරේත ලෝකේ යයිද? මං තිරිසන් ලෝකේ යයිද කියන බය සදාටම නැතුව යනවා. ඒකට කියනවා බිය රහිත බව. තව ඉස්සරහට යනකොට ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනාගාමී වෙනවා. අනාගාමී ශ්‍රාවකයාට තමයි බිය නැතුව යන්නේ. මේ හීන වූ කාම ලෝකේ මං ආය උපදීද කියන බය නැතුව යනවා. ඔහු කාම ලෝකේ නිදහස්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණත්වයටපත් වෙච්චි උත්තමයා රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේට මේ සසර ගමනේ යන්තාක් බිය තියනවද?
ඒ සියලු බිය දුරු වෙලා යනවා. නිර්භය වූ අභය වූ නිවනේ සැනසෙනවා. ඒ නිසා ඒ තමයි ඍජු මාර්ගය. ඒ මාර්ගය යොමු වෙන්නේ අමා නිවනට. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා අන්තිම අංගය. දැන් අපි මේ වෙනකොට අංග 7ක් ගැන කතා කළා. අවසාන අංගය. ආරද්ධ විරියෝ විහෙරති. ඒ භික්ෂුව පටන් ගන්න වීරියෙන්ම වාසය කරයි. එහෙම නැත්නම් වීරිය පටන්ගෙනම වාසය කරයි. ඒ වීරිය නැවතිලා නැහැ. බලන්න මේ වීරිය ගැන කියන විදිහ. කාමං තචෝච නහරුච අට්ටිච අවසිස්සතු ශරීරේ උපසුස්සතු මාංශලෝහිතං. මේ ශරීරයේ තියෙන ලේමස් වියලී යෙතොත් වියලී ඒවා. සම් නහර ඇට ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යන්තම් පුරිසතාමේන පුරිස වීරියේන පුරිස පරක්කමේන පත්තබ්බං. මම යමක් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් මං කරන්න බලාපොරොත්තු වෙනවද? නැතං අපාපුනිත්වා විරියස්ස සන්තානම් භවිසති. එතෙන්ට ඇවිල්ලා මිසක් මං නම් වීරිය නවත්තන්නේ කියන හිත. ඒ කියන්නේ පටන් ගත්ත වීරිය කොතනකදීවත් අතහරින්නේ නැහැ. වීරිය කියන එක බොහෝ දෙනෙක් වරද්ද ගන්නවා මේ ශාසනය තුලේ. දැන් වීරිය කියලා ගත්ත ගමන් අපිට මතක් වෙන්නේම කයක්නේ. වීරිය කියලා කෙනෙක් හිතපු ගමන් මතක් වෙන්නේ මේ කායික දෙයක්. ඇත්තටම වීරිය පින්වතුනේ බලවත්ව තියෙන්න ඕනේ මානසිකව. ඒ මානසිකව තියෙන වීරිය ස්වභාවය මේක. ඒ වීරිය Tamanට උහුල ගන්න බැරි එකක් නෙමෙයි. හැබැයි ඒ වීරිය තියෙනවා. ඒ වීරිය Taman කිසිම කාරණයකදී අත්හරින්නේ නැහැ. අත් නොහැර පුරුදු කරනවා. වර්තමානයේ අපිට පේන්න තියෙන ලොකු දුර්වලකම ඔන්න ධර්මය අහනවා, ධර්මයට හිත පහදිනවා, වැඩපිළිවෙල මෙයයි කියලා ඔන්න ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ ඒක සතියක්මාරක් කරලා බලනවා. ඊට පස්සේ යාට සැකයි. ඊට පස්සේ සැකයි ඔන්න මේ අපි හිතමු බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව මේ දේවල් කර කර කෙලෙස් යම් දුරු කර කාලයක් වාසය කරන්න එපැයි. එහෙම කරන්න තරම් මේ ඉවසිල්ලක් නැහැ. යාට සැකයි. ඊට පස්සේ යා මේ ඔක්කොම මාරු කරගන්න හිතනවා. අලුත් දෙයක් හොයාගෙන යන්න හිතනවා. මේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ තියෙද්දි අලුත් දෙයක් හොයාගෙන යන්න ගිහිල්ලා කොහේ හරි අගුලක පැටලිලා ලැබිච්ච මනුස්ස ජීවිතේ, ලැබිච්ච බුද්ධ ශාසනය, ලැබිච්ච සද්ධර්මයේ ඔක්කොම විනාශ කරගන්නවා. ඒ නිසා තමන් යම් වැඩපිළිවෙලක් අඛණ්ඩව පුරුදු කිරීම කියන එක වීරියට අයිති එකක්. ඒක බුද්ධ දේශනාවේ අටුවාවේ තියෙනවා මේ වගේ කියනවා. කැලෑ රොදක් මැද්දින් කෙනෙකුට පාරක් හදා ගන්න ඕන. අපි කියන්නේ අඩිපාර කියලා. මේ වනපියසක් මැද්දින් පාර හදා ගන්නකොට අපි හිතමු නිල් තනකොළ පිට්ටනියක් මැදින් එයා පාරක් හදා ගන්න ඕන. එයා එක දවසක් කොහොම යනවා. එක දවසක් ගියාට පස්සේ එයා ගියපු පාරේ තනකොළ තැලිලා මේ යම් සටහනක් හිටිනවා ඒ පාරේ ගිය බව. අපි තුමු එයා ඊළඟට යන්නේ ඒ පාරේ නෙමෙයි නං. එයා යන්නේ වෙන කොහේ හරි පාරක නං. අර තැලිච්චි තනකොළ පිංගුතුනේ දවසකින් දෙකකින් ආයෙ නැගිටලා අර පාරේ තිබ්බ සටහන නැත්තටම නැති කරලා දානවා. හැබැයි මේ භික්ෂුව ඒ පාර හදාගන්න ඕන තැනත්ත හැමදාම යන්නේ එකම පාරේ නං. ඔහු හැමදාම ගමන් කරනකොට අර තනකොළ අර මේ ගස් ආදිය සම්පූර්ණ මැරිලා ඒවා තැලිලා පොඩි වෙලා නැති වෙලා ගිහිල්ලා එතන සමහරට කර්කස පොලොවක් හැදෙනවා. ආය කාලයකට ඇවිද්දේ නැතත් එතන ලේසියකට පැලයක් හටගන්නේ නැහැ. ඒ තරම් පොළොව තද වෙනවා. අපි එහෙම හැදිච්ච පොළොවල් වලට නේද අපි කියන්නේ අඩිපාර කියලා. අඩිපාරක් හැදෙන්නේ එක පාරක් දෙපාරක් ගිහිල්ලා නෙමෙයි. අඩිපාර හැදෙන්නේ බොහෝ කාලයක් ගමන් කිරීම නිසා. අන්න ඒ වගේමයි තමන් ගාව තියෙනවා නම් අකුසල් දුරු කරන්නට වීරියක්. තමන් ගාව තියෙනවා නම් කුසල් උපද්ද ගන්න වීරියක්. ඒ සඳහා තමන් පුරුදු කළ යුතු නම් යම් වැඩපිළිවෙලක්. ඒක පින්වතුනේ අත් නොහැර පුරුදු කරන්න ඕන. අත් නොහැර මොන බාධකාවක් තමන් ඒක පුරුදු කරන්න ඕන. තමන්ට ඒ සඳහා උවමනාව තියෙන්න ඕන. ඒක ගැන මම ඔබට ලස්සන උපමාවක් කියන්නම්. මේ උපමාව හොඳට හිතේ ධාරණය කරගන්න. ඒ උපමාව මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ වීරිය ගැන පෙන්නනවා මෙන්න මෙහෙම. වීරිය වඩන කෙනා, වීරියවන්තයා, වීරිය පුරුදු කරන කෙනා හරියට
හරකෙක් දක්කගෙන යන කෙනා වගේ. ඒ හරකාව දක්කගෙන යන කෙනා ඔන්න දැන් නියරක් මැදින් එහෙම නැත්තම් නිල් තනකොළ දෙපැත්තේ තියෙන පාරක් මැදින් එයාට හරකාව එකතු කරලා යන්න ඕන. හරකට පිංගුතුනේ කිසිම උවමනාවක් නැහැ මේ ගමන යන්න. හරකා උහි මේ ගමන යනවා. ඒ ගමන සම්පූර්ණ එකගෙන යන්නේ අපි. ඒ හරකා එක්කගෙන යනකොට හරකාට හිත තියෙන්නේ පාරේ යන නෙවෙයි. හරකාට හැමතිස්සෙම මතක් වෙනවා S2 පේනකොට නිල් තනකොළ. ඒ පැත්තටමයි මේ හරකගේ මේ ශරීරය ඇදෙන්නේ. උවමනාව තියෙන්න ඕනේ හරකාව දක්කගෙන යන කෙනාටයි. දක්කගෙන යන කෙනා තමන්ගේ වේවැල පාවිච්චි කර කර තමන්ගේ කෙවිට පාවිච්චි කර කර කෙවිටෙන් ගගහ මෙයාව හරි පාරට දමමින් අරන් යන්න ඕන. යම් වෙලාවක හරකාව දක්කගෙන යන කෙනාට එපා වුණොත් එහෙම මේක මොන මල කරදරයක්ද මේක හැමතිස්සෙම තනකොළ කණ්ඩම යදෙන්නේ කියලා අපට එපා වුණා කියලා හරකාට තනකොළ එපා වෙන්නේ නැහැ. එහෙම අතහැරලා දැම්මොත් වෙන්නේ ඔහු හොඳ යසාගේට පෙරලිලා තනකොළ කයි. ඒ නිසා තමන් ගාව තමයි උවමනාව තිබිය යුත්තේ. ඒ උවමනාව නොසිඳ පවත්ව ගන්න ඕන. මේක තියෙනවා ලස්සනට උරඟ සූත්‍රයේ වීරිය අරගන්න ඕන කියනවා යමෙක් උසුල ගන්නට බැරි වීරිය අරගන්නේ නැතිව කිසි විටකත් පසු නොබසින වීරියක් නැති කරගෙන. එයා අරගන්න ඕන වීරිය කිසිම විටක පහු බහින්නේ නැති එකක්. ඕන්න ඔය අංග ටික අපි ගාව තියෙනවා නම් ඔය අංග 8 යම් කෙනෙක් ගාව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉමේහිකෝ භික්කවේ අට්ඨහි අංගේහි සමන්නාගතෝ භික්ඛු. මහණෙනි ඔය අංග 8 තියෙන භික්ෂුවට මේ ශාසනය ඇතුලේ කියනවා ආහුණෙයයි පාහුණෙයයි දක්ඛිනෙයයි අංජලි කරණෙයයි ඔහු ලොවට උතුම් පින්කෙතයි කියලා කියනවා. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනේ පිහිටක් පිළිසරණක් ලැබූ කෙනෙක් ඔහු. ඒ අංග 8 තියෙන නිසා. මොනවද පින්වතුනි අංග 8? පළවෙනි එක තමයි සිල්වත් බව. සීලය කියන අංගය ඇති කරගත යුතුයි. ඊළඟ එක තමයි ආහාරය ප්‍රතිවේක්ෂා කොට වැළඳීම. ආහාර ප්‍රතිවේක්ෂා කිරීම. ආහාරය නුවණින් සලකා අනුභව කිරීම කියන අංගය ඇති කරගත යුතුයි. ඊළඟ අංගය තමයි දුෂ්චරිතය සහ පාපී අකුසල් පිළිකුල් කිරීම. දුසිරිතෙන් වළකින්න ඕන, පාපී අකුසලයෙන් වළකින්න ඕන. ඒ පවිතු දේ පිළිකුල් කරන්න ඕන. ඊළඟ එක තමයි කීකරු බව. කීකරු ගුණය ඇති කරගන්න ඕන. ඊළඟ අංගය තමයි ඊළඟ අංගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔහු ගාව තියෙනවා අවංක බවක්. අවංකයි තමන්ගේ තියෙන ඇත්ත ස්වභාවය නුවණැති උත්තමයන්ට ප්‍රකට කරනවා. 6 වෙනි අංගය තමයි අනිත් අය හික්මුණත් එකයි මට නැතත් එකයි මම නම් හික්මෙනවා කියලා ඔහු මේ ධර්ම විනය තුළ හික්මෙන්න මහන්සි ගන්නවා. ඊළඟ එක තමයි ඔහු යන්නේ ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ 8 වෙනි අංගය තමන් මේ ධර්මයේ හැසිරීම පිණිස යම් වීරියක් ආරම්භ කළාද ඒ ආරම්භ වීරිය නොසිඳ පවත්ව ගන්නවා. මේ අංග තියෙනවා නම් මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ ඔහුට විශාල දියුණුවක් ඇති කරගන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ඇසූ ධර්මය එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරද්දී ඊළඟට අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වැනි උත්තමයෝ ඊළඟට පහුකාලීන රහතන් වහන්සේලා පවා මේ ආජඤ්‍ය සූත්‍රය මුල් කරගෙන භික්ෂූන්ට දහම් කතාව කරන්නේ නැති. එතකොට කී දෙනෙක් නම් එකල උත්තමයන් වහන්සේලා මේ ගුණධර්ම ඇති කරගෙන සම්බුද්ධ ශාසනේ පිහිට පිළිසරණ රැකවරණේ සලසා ගන්න නැද්ද? ඒ නිසා අපටත් මේ ශ්‍රවණය කළ ධර්මයේ උපකාර කරගෙන සම්බුද්ධ ශාසනයේ පිළිසරණ පිණිස හේතු වෙන මේ උතුම් ගුණධර්ම අපේ ජීවිතෙත් ඇති කරගෙන මේ සම්බුදු සසුනේ පිහිට පිළිසරණ රැකවරණේ සලස ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. විවේකී ඉරිදා දවසේ ශ්‍රද්ධා රූප වාහිනිය ලකිරු ගුවන් විදුලිය පිනත් ඔබේ ජීවිතේ
සුපහන් භාවය උදෙසා ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. මේ මොහොතේ අපි යලිත් වතාවක් පින්වත් ස්වාමින් වහන්සේ හට බොහොම ගෞරවයෙන් යුතු ආරාධනා කර සිටිමු අප සියලුම දෙනා සුළු මොහොතක් උතුම් වූ භාවනාවෙහි පිහිටවන්නට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි අපි පින්වතුනේ මෛත්‍රී භාවනාව අද උදෑසන කාලේ ඔබ විදර්ශනා භාවනාවක් සිදු කළ නිසා අපි මේ හවස් කාලේ මෛත්‍රී භාවනාව පුරුදු කරමු. මෛත්‍රී භාවනාව කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝසේ වර්ණනා කරපු එකක්. මෛත්‍රිය තියෙන කෙනාට මෛත්‍රියෙන් සැලසෙන ආනිසංස භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට කෙනෙක් හොඳට මෙත් සිත වඩනවා නම් එයාට ඒ සියලු ආනිසංස ලැබෙනවා. ඒ නිසා ජීවිතේ නිරන්තරයෙන් පුරුදු කරගත යුතු භාවනාවක් වන මේ මෛත්‍රී භාවනාව උතුම් මෙත් සිත අපි කවුරුත් දැන් පුරුදු කරමු. හැම දිනම හොඳින් මා කියන දේ අහගෙන මෙත් සිත පුරුදු කරන්න. මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා
සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට පීඩා නොකරත්වා සියල්ලෝම සියල්ලන්ගේම සැපයට කැමති වෙත්වා එක දරුවෙකු ඇති මවකසේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත්සිත පතුරත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා
සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර අනුදිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උඩ දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දායකත්වය දරනු ලබන්නේ නවසීලන්තයේ පින්වත් චමිල දුනුවිල සහ ශාලිකා සිනිවිරත්න යන දෙපළ මූලික වෙලා පළමු කොට රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන්ව දිවී ආශීසුරින් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට නොඅඩුව සලසා දෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ සියලු පින්වල ආශිර්වාදයෙන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අද දායකත්වයන් එකතු කරන පින්වතුන්ලාගේ නමින් මියයන්ට යෙදුණු සියලු ඥාතීන්ටත් ඔබ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයින් සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. නවසීලන්තයේ වෙසෙන පින්වත් චමිල දුනුවිල සහ ශාලිකා සිනිවිරත්න ඇතුළු දියණියන් දෙදෙනාටත් ඔසඳ දුනුවිල පුෂ්පා මාලනී ඇතුළු දියණියන් දෙදෙනාටත් සුජීවත්ව සිටින දෙමාපියන්ටත් විහංග සමරවීර ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් වෙසෙන සුදත් චාමින්ද වොල්ගා හෙටියාරච්චි ඇතුළු සදිත් සහ රිවිත් පුතාලාටත් තිලක් රුද්‍රිකෝ තිලෝකා අල්විස් ඇතුළු එම පුතුන් දෙදෙනාටත් මංජුල කුලරත්න ප්‍රමුදිතා කුලරත්න ඇතුළු එම දියණියන්ටත් කසුන් සහ සතුන් සහ ඇතුළු පුතණුවන්ටත් දියණියන්ටත් රවිදු දසනායක සහ විදූෂා දසනායක යන දෙදෙනාටත් නිරංජන් සහ හසන්තිකා අත්තනායක ඇතුළු පුතණුවන් දෙදෙනාටත් මේ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පatti ලැබෙත්වා. මේ උතුම් ධර්ම දානමේ පින අද ධර්ම දානයට දායකත්වයන් එකතු කරන මේ සුපින්වත් හැම දිනාටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. මේ ධර්ම දානමේ පින්කමේ අනුහසින් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතේ සුවසේ ගත කරන්නටත් කල්යාණ මිත්‍ර ඇසුර සුවසේ ලබමින් ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු. දැන් හැම දිනාට තෙරුවන් සරණයි. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලිය මෙත් සිතින් කරුණාවෙන් පිනත් ඔබට තිළින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්මාසනයට වැඩම කරමින් සුන්දරෝ දහම් පරයායක් අපට දේශනා කොට වදාළ මහමෙවුනාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අප සියලුම දෙනා පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත්භාවය වේවා. වඩාත් සුවසේ මේ ශාසනික මෙහෙවර ඉටු කරමින් මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරමින් මේ ගෝරතර සසරෙන් එතරට යන්නට පින්වත් ඔබ වහන්සේට දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වෙන්නට කියලා අප සියලුම දෙනා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අපව නරඹන අපව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත සුපින්වත් ඔබගේ හදවත් සුවපත් කරන්නට විවේකී ඉරිදා දවසේ සෑම ඉරිදා දවසකම උදෑසන 8ට සහ දහවල් 1ට ඔබට තිළින කරන ශ්‍රද්ධා සතියන්ත
සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාව මේ විදිහට නිමා කරමින් ඔබගේ දෙසවන් අද්දරින් ඔබේ දෙනෙත් අද්දරින් අපි කෙටි වේලාවකට සමුගෙන යන්නටයි සෝදානම් වෙන්නේ. අද දවසේ ප්‍රතිපර දායකත්වයේ ගෙන කටයුතු කළා දහම් දේශනාව වෙනුවෙන් නවසීලන්තයේ වෙසෙන පින්වත් චමිල දුනුවිල සහ ශාලිකා සෙනවිරත්න යන දේවල් ඇතුළු පින්වත් පිරිස. ඉතින් ඔබටත් පුළුවන් මෙවන් වූ සුපේශල දහම් වැඩසටහනක් දේශනාවක් වෙනුවෙන් ප්‍රතිපර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඔබට එහෙම හිතක් පහළ වුණා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232 88 87 071 232 88 87 වගේම 0112 571 471 0112 571 471 යන ඇමතුම් අංක ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්නට පුළුවන්කම තිබෙනවා. සවස් 3ට යලිත් වතාවක් උතුම් වූ දහම් සාකච්ඡාවෙන් පිනත් ඔබව මුණගැසෙන බලාපොරොත්තුවෙන් කෙටි වේලාවකට අපි ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා ගන්නවා. ඔබ සියලුම දෙනාට තෙරුවනේ අනන්ත ආශිර්වාද ධාර්මික දෙවියන්ගේ රැකවරණය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.